අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අද පෙබරවාරි මාසේ 4 වෙනිදා සිකුරාදා නිදහස ගැන වැඩිපුර කතා කරපු දවසක්. උදේ ඉඳලා හවස වෙනකම් ජනමාධ්‍ය ඔස්සේ සහ විවිධ හමුවීම් වල ඔබ නිදහස ගැන බොහෝ දේවල් කතා කරන්න ඇති. ජාතිකත්වය ගැන, දේශය ගැන, අභිමානය ගැන. අර අනිත් දවස්වලට වඩා ටිකක් වැඩිපුර දැනෙන සහ හැඟෙන කතා කරන දවසක්. එනිසා ගීලංකාරයේ අපි හිතුවා අද ගීලංකාරය වෙනදාට වඩා විශේෂිත හැඩයකින් ඔබ හමුවේ තියන්න. ඒ සඳහා අපි ආරාධනා කළා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්, ප්‍රවීණ සංනිවේදකයෙක්, ගීපද රචකයෙක්, සාහිත්‍යදරයෙක්, මේ සියල්ල එක්ක ඔබ බොහොම හොඳින් හඳුනන සමන් අතාවුද හෙට්ටි මහත්මයාටයි අපි ආරාධනා කළේ අද ගීලංකාරයේ හැඩය අලංකාරවත් කරන්න Tamanගේ හඬ අලංකාරය ඔස්සේ මේ රසවර පැය කිහිපය අර්ථාන්විත පැය කිහිපයක් බවට පත් කරන්න. අයිබෝන්. අයිබෝන්. මේ මුලින්ම මම ඔබෙන් විමසන්නට කැමති ඇත්තටම අපි නිදහස්ද? ශනාලේ ප්‍රශ්නේ දීර්ඝ පිළිතුරක් ලබා දිය යුතු ප්‍රශ්නයක් කියලා මට හිතෙන්නේ. අපි ඒක නිසා අද මේ ගීලංකාරයේ පුරා අප කරන කතා බහ අදහස් දැක්වීම ඔස්සේ ඒ ප්‍රශ්නට පිළිතුරක් හොයාගන්න අපි උත්සාහ ගමු. හොඳයි. දැන් අපි සාමාන්‍යයෙන් ගීත ගැන කතා කරද්දී ගොඩක් වෙලාවට සාකච්ඡා කරන්නේ ප්‍රේමය, ප්‍රේමයත් එක්ක බැඳුණු විරහව විතර කතා කරන්නේ ඔය ගැන. දැන් මේ වගේ විශේෂිත දවසක තමයි විශේෂිත ගීතාවලියක් ඔස්සේ අපි අපේ ජීවිතවලට මොනවද එකතු කරගන්න පුළුවන් වෙන්නේ කියලා කතා කරන්නේ. ඇත්තටම දැන් කලා නිර්මාණයකින් විශේෂයෙන්ම දැන් ගීතයක් ගත්තොත් රටකට, ජාතියකට නැගී සිටින්න මොන වගේ තල්ලුවක්ද ලැබෙන්නේ? දැන් සාහිත්‍ය කෘතියකින් ගීතයක් හෝ වේවා, කවියක් හෝ වේවා, වෙනත් කෘතියකින් හෝ වේවා, ඒ වගේ තල්ලුවක්, උත්තේජනයක් ලබා දෙන්න පුළුවන්. දැන් අපි ඉස්සරහා තියෙන ප්‍රශ්නේ තමයි මේ අවුරුදු 70ක් පිරීලා 70කට වඩා වැඩි කාලයක් ගත වෙලා නිදහසින් පසු එවැනි ගීත, කවි, පතපොත, ලිපි, දේශන විශාල සංඛ්‍යාවක් අපි අහලා තියෙනවා, විඳලා තියෙනවා. ඒ වලින් ඇත්තටම ඔය කියන විදිහේ තල්ලුවක්, උත්තේජනයක් අවංකවම අපේ සමාජය උකහාගෙන තියෙනවාද කියන කාරණේ. ඒක මම තව කරුණක් මුලින්ම පැහැදිලි කරන්නට කැමතියි. මම මෙතෙන්දි දක්වන්නේ මම දන්නා විදිහට මගේ අත්දැකීම් අනුව මගේ අදහස්. මගේ අදහස් වැරදි වෙන්න පුළුවන්, නිවැරදි වෙන්න පුළුවන්. ඒක නිසා මම කියන්නේ පරම සත්‍ය කියලා පිළිගන්න එපා. අර බුදුන් වහන්සේ කාලම් සූත්‍රයේ දේශනා කරලා තියෙනවා වගේ මේ ඇහුණු පමණින්, කියවූ පමණින්, දැක්ක පමණින් පිළිගන්න එපා. Taman හොඳට හිතලා මතලා විමසලා බලලා මේ මම කියන දේවල් වල ඇත්තක් තියෙනවා නම් පිළිගන්න. ඒවා වැරදි නම් නිවැරදි කරන්න. දැන් අපි නිදහස ලබද්දී අපේ මුල්ම අගමැති ඩී.එස්. සේනානායක මැතිතුමා කිව්වා සිංහල හෝ වේවා, දෙමළ හෝ වේවා, යෝනක හෝ වේවා, මැලේ හෝ බර්ග හෝ වේවා, ලාංකේය ජාතිය දැන් පැවැත්මේ තිබෙන්නේ කියලා. ඒ කියන්නේ අපි මේ මොන ජන වර්ගයකට අයිති වුණත් අපි ඔක්කොම ලාංකේය ජාතිය කියන අදහස තමයි එතුමා කිව්වේ. ඒ වගේම කිව්වා බෞද්ධ හෝ වේවා, හින්දු හෝ වේවා, ක්‍රිස්තියානි හෝ වේවා, ඉස්ලාම් හෝ වේවා, අප සැවොම ප්‍රාර්ථනා කරන්නේ අපේ මාතෘ භූමියට ආශිර්වාද වේවා කියයි. ඒ කියන්නේ අපි ඔක්කොම මොන ආගම් ඇදුවත් අපේ මාතෘ භූමිය එකයි. එක මවකගේ දරු කැල. මේ එකමුතුව, මේ සමගිය. හැබැයි ශිනාල් දැන් අවුරුදු මේ 70ක් පහු වෙලා යද්දී අපි අද කොතනද ඉන්නේ? අපි දැන් ජාතීන් වශයෙන් එකිනෙකා අතර සැකය ලියලලා තියෙනවා. වෛරය පැතිරලා තියෙනවා. එකිනෙකා කෙරෙහි බියක් ඇති වෙලා තියෙනවා. ආගම් පැත්තෙනුත් එහෙමයි.
පක්ෂ පැත්තෙනුත් එහෙමයි. කුල ආදී වෙනත් විෂයන් ගත්තත් අපි මේ වෙන් වෙලා. මේ වෙන්වීම කොච්චර භයානකද කියනවා නම් දැන් එක මවකගේ දරු කැල කියලා පටන් ගත්තු අපේ ලාංකේය ජාතිය දැන් මේ අපි දකිනවා සමහර අවස්ථාවල මේ උතුර දකුණ නැගෙනහිර බස්නාහිර වශයෙන් උත් වෙන වෙලා තියෙනවා. දැන් ක්‍රිකට් මැච් එක කවුරු හරි හොඳට ගහපුවාම දකුණු එකෙක් ගැහුවේ කියලා උදම්මනනවා. කියලා අනික් පළාත්වලට පාච්චල් කරන මට්ටමට එනවා. දැන් මේක පාසල් අතරක් තියෙනවා. අපේ ඉස්කෝලේ මෙයා අර ඉස්කෝලේ මෙහෙමයි. මේ ඉස්කෝලේ මෙහෙමයි. මේ ඉස්කෝලේ මෙහෙමයි. දැන් මේක මහා මේ සමාජයේ පල්ලහැටම මේ ભેදය පැතිරිලා විසිරිලා මේ පිළිකාවක් වගේ උඩු දුවලා තියෙනවා. දැන් වර්තමානයේ අපි සමහර අවස්ථාවල දකිනවා මේ අමාත්‍යාංශ අතර ભેද. මේ ඇමතිවරයා අර ඇමතිවරයාට බලිනවා. අර ඇමතිවරයා මේ ඇමතිවරයාට බලිනවා. මේ ભેදය ඇති වුණේ ඇයි? මෙන්න මේක අපි කල්පනා කරන්න ඕනේ. අපි එක මවකගේ දරු කැල බැවිනා කියා පටන් ගත්ත ජාතියක්, පටන් ගත්ත රටක්. අපි සියල්ලම ලාංකේය ජාතියේ කියලා නිදහසෙන් පසු ගමනක් ආරම්භ කරපු රටක්, ජාතියක්. අපි සියල්ලන්ගේම මාතෘ භූමිය මෙයයි කියන මතය සමග ගමන් ඇරඹූ සමාජයක් අද වෙන විට බෙදිලා වෙන් වෙලා. ඉතින් ඇයි ඒකට මොනවද හේතුව? දැන් අපි ඊළඟට අහන්න යන ගීතේනුත් කියන්නේ වගේ අදහසක්. අපිට නැගී සිටින්න පුළුවන් එක්සත් වෙලා විතරයි. බෙදී ගියොත් අප යයි සුන් වී. ඉතින් ඒ සුන් වීමටද අපි මේ නිදහසින් දශක 7කට පස්සේ මේ ගමන් කරන්නේ. වැඩසටහන ආරම්භයේ මුල්ම ගීතය ළඟ අපි ඔබව නතර කරන්නේ ඔබේ හිතමත්තේ ප්‍රශ්නයක් ඉතුරු කරලා. අපි එක රටක්, එක ජාතියක් කියන කතාව ඇතුලේ හිටියට වැඩ කරන තැන ඉඳලා අපි බෙදිලා. ගේ ඇතුලේ අම්මා තාත්තගේ ඉඳලා අපි බෙදිලා. ඉතින් අපි අර කුඩාම තැනින් නැත්තම් අපි අර කුඩාම සමාජයකකේ කුටුම්බයෙන් මේ එක්සත්කම පටන් ගත්තා නම් රට නැවත අර තිබිච්ච තැනට එකතු කරගන්න එක ඒ තරම් අපහසු කටයුත්තක් නෙවෙයි. 1956 ඩිංගිරි මණිකා චිත්‍රපටයේට කරුණාරත්න අබේසේකරයන් ලියපු බොහොම අපූර්ව ගීතයක් තමයි අපි අද ගීලංකාරයෙන් මුල්ම ගීතයේ විදිහට තෝරගන්නේ. එදා ලතා වල්පොල ඇතුළු පිරිස ගායනා කරපු මේ ගීතය අද විශාරද මනෝජ් පීරිස් ප්‍රමුඛ ගීලංකාරයේ වාද්‍ය වෘන්දය සමගින් ගයන්න අපි ආරාධනා කරනවා දිල්කි කුරේෂට.
නිදහසේ රාත්‍රිය අපි වෙන් කරගත්තා රට ජාතිය දේශය පිළිබඳව ගැයුණු ගීතාවලියක් එක්ක අදහස් අවදි කරන්න. ඒ වෙනුවෙන් ඔබ දන්නවා අද අපි ආරාධනා කළේ කාටද කියලා. සමන් අතාවුද හෙට්ටි නම් බොහොම අපූර්ව කලාවේදියට. එහෙම නැත්නම් කතාකරුවා කිව්වත් මම හිතනවා ඔබ මා සමගින් එකග වේවි. සහ බොහොම සොඳුරු සංනිවේදකයෙක්. ඔහු බොහොම ලස්සන අදහස් ටිකක් අපිට අද මේ පැය කිහිපය ඇතුළත බෙදා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් නිදහස ගැනනේ අපි කතා කරන්නේ. නිදහසට පෙර මේ යටත් විජිතයක් විදිහට තිබුණු මේ සිරිලක් දූපත ස්වාධීන රාජ්‍යයක් කරගන්න බොහෝ පිරිසක් දායක වුණා. ඒ වෙනුවෙන් මේ සාහිත්‍ය දරයන් විශාල පිරිසක් කැප වුණා. ඒ අතරේ අපේ රටේ නොවුනත් ටිබෙට් ජාතික ඇස් මහින්ද හාමුදුරුවෝ Tamanගේ ලේඛනය බොහෝ ප්‍රබලව මේ සඳහා භාවිත කළා. මේ උන්වහන්සේ ලියපු කවි පෙළක් ඇසුරෙන් නිර්මාණය වෙච්ච ගීතයක් තමයි අපි ඊළඟ ගීතයේ හැටියට තෝරගන්නේ. ඔව් මේ ගීතේ ෂනල් කියවෙනවා මේ පුතෙකුට දෙන අවවාද ස්වරූපයෙන් නිර්මාණය වූ ගීයක්. පැදි පෙළක් පසුව ගීතයක් ලෙස එක ප්‍රතිනිර්මාණය වෙනවා. මේ Tamanගේ යුතුයකම් හරියාකාරව ඉෂ්ට කළොත් ඉෂ්ට කරලා ගැරහුම් ලැබුවත් කමක් නැහැ කියන අදහස මේ ගීතයෙන් එලි දක්වන්න මහින්ද හාමුදුරුවෝ උත්සාහ කරනවා. දැන් මම අද මේ වැඩසටහන සඳහා එද්දී මගේ වාහනේ ඉස්සරහින් ගිය බස් එකේ ගහලා තිබුණු වැකි කීපයක් මම හිතන්නේ මෙතෙන්ද ගෙනහැර දැක්වීම ඉතා සුදුසුයි කියලා මට හිතුණා. ඒකේ උඩින්ම පිටිපස්සේ වීදුරුවේ ලොකු අකුරෙන් ගහලා තිබුණා දලදා සමිඳු පිහිටයි. ඊට යටින් ගහලා තියෙනවා තරමක් පොඩි අකුරින් පාර රජේ වුණාට සෙල්ලම් මගී. දැන් මේ කියන්නේ මේ පාර මොනවා වුණත් මේකේ මම යන්නේ මට ඕන විදිහට. මාර්ග නීති තියෙන්න පුළුවන්, කහයිරි තියෙන්න පුළුවන්, ද්විත්වයිරි තියෙන්න පුළුවන්, මේ මාර්ග සංඥා තියෙන්න පුළුවන්. ඒවා මට අදාළ නැහැ. මම එලවන්නේ මට ඕන විදිහට. පාර රජේ වුණත් සෙල්ලම මගේ. දැන් මේක වෙන රටක මෙහෙම වැකියක් තිබුණා නම් මේක අත්අඩංගුවට ගන්න පුළුවන් තරමේ වරදක්. හැබැයි මං හිතන්නේ ඒ වරද වහන්න තමයි උඩින් ගහලා තියෙන්නේ ලොකුවට දලදා සමිඳු පිහිටයි. ඊට පස්සේ ප්‍රවෘත්තිය අපේ මාධ්‍යකරුවන් පවා කියන්නේ දලදා සමිඳු පිහිටයි කියා ගසා තිබූ බස්රයක් අත්අඩංගුවේ වගේ කතාවක් එළියට එන්නත් පුළුවන්. ඉතින් මම කියන්නේ දැන් මේ අපි අපේ දරු පරම්පරාවට පුතාලට එදා කිව්වා ඔබ ඔබේ යුතුයකම ඉෂ්ට කරලා ගැරහුම් ලැබුවත් කමක් නැහැ කියලා. හැබැයි අද අපේ පරම්පරාව පත් වෙලා ඉන්න තත්ත්වය තමයි අර බස්රියෙන් අපිට ප්‍රදර්ශනය වෙන්නේ. මට මතක් වෙනවා ජපානයේදී මම ලැබපු අත්දැකීමක්. සුනාමිය ඇවිල්ලා ජපානයේ පළාත් ගණනාවක් විනාශ වෙලා විශාල පිරිසක් මේ අනාථ කඳවුරු වල ඉඳද්දී ඒ වෙලාවේ මම ජපානයට ගියා. ඊට පස්සේ ශ්‍රී ලාංකික මේ මිතුරුයන් සමග මටත් අවස්ථාවක් ලැබුණා. අපේ බානගල උපතිස්ස නායක හාමුදුරුවොත් සමග මේ අනාථ කඳවුරු වලට යන්න. එහෙම ගිය අවස්ථාවක අපි ලාංකේය ක්‍රමයට කෑම උයලා එක වේලක් මේ අනාථ කඳවුරු වල ඉන්න ජපන් ජාතිකයන්ට කන්න දුන්නා. එක කඳවුරක. එතන 300ක් 400ක් විතර හිටියා. අපි පාන්දරම ගිහිල්ලා උයලා. දැන් මේ කෑම අපි දෙන්න ලෑස්ති කරලා තියෙනවා. සියලු දෙනාම පොලිමේ ඉන්නවා. පොලිමේ ඇවිල්ලා ඊටාම පිළිවෙලට වුන් ආහාර අපි ඔවුන්ගේ පිඟන් වලට බෙදනවා. එතකොට මේ පොලිමේ ඈත කෙළවරක හිටියා මේ අවුරුදු 10ක 12ක පමණ පොඩි දරුවෙක් පිඟානක් අල්ලගෙන ඉන්නවා. එයා තමයි මම හිතන්නේ ඒ වයසේ ළමෙක් හිටියේ. එතකොට අපේ මේ කණ්ඩායමේ හිටපු ජපානයේ වාසය කරන මිත්‍රයෙක් ඔහු ගිහිල්ලා අර දරුවත් එක්ක මොනවද මුණු ගාලා කතා කරා. කතා කරලා ටික වෙලාවකින් ඔහු ආපහු ආවා. දැන් මොකක්ද ඔහු ගිහිල්ලා කියලා තියෙන්නේ අර දරුවට. ඔහු ගිහිල්ලා තියෙනවා පුතා
එන්න ඔයා පොලිමේ ඉන්න ඕනේ එන්න මාත් එක්ක එන්න මම ඔයාට කෑම බෙදලා දෙන්න. එතකොට අර දරුවා මොකද්ද කියලා තියෙන්නේ? නෑ මාමේ මම පුංචි තමයි ඒ වුණාට මට ලොකු බඩගින්නක් නෑ. මට පොලිමේ ඉඳලා ඇවිල්ලා ආහාර බෙදා ගන්න පුළුවන්. මට වඩා බඩගිනි කෙනෙක් මේ පොලිමේ ඉන්නවා නම් කරුණා කරලා එයාට ඒ උදව්ව කරන්න. එතකොට අපි පන්සලේ මල් පූජා කරන්න යද්දි මට අත්විඳලා තියෙනවා මම. මෙහෙම මල් ටික මල් ආසනේ තියන්න යනකොට පිටිපස්සෙන් එක්කෙනෙක් ඇවිල්ලා මෙහෙම තල්ලු කරලා ගිහිල්ලා මල් ටික කියලා සාදු සාදු කියලා වඳිනවා. ඉතින් දැන් අපි අපේ පරම්පරාවට දීලා තියෙන ආදර්ශය ඕකද? ඉතින් මට මේ ගීතය අහන වාරයක් පාසා මෙන්න මේ වගේ දේවල් සිහියට නැගෙනවා. අපි කොතනද ඉන්නේ? ඔබ ඇහුවා වගේ අපි ඇත්තටම නිදහසක් ලැබලා තියෙනවා. අපි ඇත්තටම මේ නිදහසෙන් ප්‍රයෝජනයක් අරන් තියෙනවා. අපි නිදහසට පෙර සිටි තැනට වඩා අද ඉස්සරහට ගිහින් තියනවාද සාර ධර්ම ගුණ ධර්ම ඇති. නිදහස භෞතිකව ලැබුණට අපි මානසික නිදහසක් තියෙනවද? අපේ ජීවිතය ඇතුළේ නිදහසක් තියෙනවද? අපේ පවුල් ඇතුළේ නිදහසක් තියෙනවද? මේ ඔක්කොම පැත්තකට දැම්මත් අපේ සිතුවිලි නිදහස් වෙලාද කියන එක පිළිබඳව අපි නැවත විමසා බැලිය යුතු කාලයක අපි ඉන්නේ. ඉතින් හැම වෙලාවකම අපි බලාපොරොත්තු වෙන්නේ අපිට ලැබෙන කොටස. හැබැයි අපි දෙයක් දුන්නොත් තමයි අපිට දෙයක් ලැබෙන්නේ කියන එක මතක තියාගන්න. නිතර සාමාන්‍ය ජීවිතේ වුණත් රැකියාවේදී වුණත් අපි හැමතිස්සෙම ආයතනයෙන් අපිට ලැබෙන දේ ගැන හිතනවා මිසක් අපි ආයතනයට ලබා දිය යුතු දේ පිළිබඳව හිතන්නේ බොහොම කලාතුරකින්. ඉතින් ටිබෙට් ජාතික එස් මහින්ද හාමුදුරුවන්ගේ ජාතික තොටිල්ල කවි පන්තියෙන් උපුටගත්ත කවි කිහිපයක් ඇසුරෙන් නිර්මාණය වුණු ගීතය සඳහා සංගීතය නිර්මාණය කරන්නේ ආචාර්ය රෝහණ වීරසිංහයන්. සුනිල් එදිරිසිංහයන් තමයි මේ ගීතය ගායනා කළේ. අද ගීලංකාරය වෙනුවෙන් මේ ගීතය ගයන්න අපි ආරාධනා කරනවා තිලින සුදේෂ්ට. වැසියන් කෙරෙහි නැමී අරහත් මාමේ දුහිමින් බෙව්වේ උතුම් සදහම්මි බුද නුඹටත් පොවමි එමි. ජාතිය රන් විමනක් වේ ආගම මිනි පහනක් වේ ඒ රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ. මෙබඳු උතුම් ලංකාවේ දසතින් දුසිරිත් බෝවේ මේ ගැන වැඩ කළොත් ලොවේ නුඹෙත් මගෙත් නම කියවේ. ඉටු කොට කළ යුතුයුතුකම් ලැබුණත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුළුවන් නම් නුඹයි මගේ පුතා උතුම්. තමන් ලැබූ දිවි පෙවෙතේ කොටසක් රට සමය වෙතේ පුද නොකළොත් නුඹෙන් පුතේ මෙලොවට කිසි පලක් නැතේ. මේ ගැන වැඩ කොට ඉමහත් ලැබෙන දුකක් හිරිහැරයක් නිවනට සරි කොට සිතතොත් නුඹයි මගේ පුතා සමත්.
තත් හිමි පොදු දේ නම් නැති බැරි හිඟ අවහිරකම් මේ දේ මැඩගෙන දසුකම් බෑම තමයි සුරු විරුකම් උස්තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ නිවටුන් බව සිතමින්නේ මගේ පුතා ලොකු වෙන්නේ චන ටීවී ගීලංකාරය සිකුරාදා රාත්‍රී 9ට ඔබ වෙනුවෙන් අපි සෑම සිකුරාදාවකම රැගෙන එනවා. ඉතින් අද වෙනදාට වඩා හැඩේ වෙනස්. හේතුව අද දවස විශේෂයි. නිදහස් දවසේ නිදහසේ ඔබ ගෙදරට වෙලා ඉද්දී ඔබේ අදහස් තව ටිකක් නිදහස් කරන බලාපොරොත්තුවෙන් තමයි අපි අද ගීලංකාරය තුලින් මේ රට ජාතිය ගැන ගැයුණු ගීත කිහිපයක් තෝරගෙන ඒ රසය ඔබත් එක්ක බෙදා ගන්න. අපි මේ පොඩි දරුවෙකුට දෙන අවදන් කිහිපයක් පිළිබඳව ගැයුණු ගීතයක් තමයි මීට ප්‍රථමව ඔබට රස විඳින්න අවස්ථාව දුන්නේ. අපි ඊළඟටත් තෝරගන්නේ එවැනිම ගීතයක්. මේ ගීතය ලියන්නේ ඇලෝයි ගුණවර්ධන, මොහොමඩ් සාලිගේ සංගීතය. මෙතනිනුත් අර පෙරකී අදහසම තමයි අපිට අරගෙන එන්නේ සමන් අතාවද හෙට්ටි මහත්තයා. ඔව් මේ ඇලෝයි මෙතෙන්දී ලියනවා මේ වැදුමවත් දිනු බිමත් පන වාගේ රැකගන්න කියලා. අයුක්තියට හිස නමන්න එපා කියලා. මෙන්න මේ වගේ අවවාද මාලාවක් තමයි මේ දරුවන්ට දෙන්නේ. දැන් අපි නැවතත් අපි අර අපේ මූලික ප්‍රශ්නය නිදහස පිළිබඳ ප්‍රශ්නය ඔස්සේම අපි මේ අපේ කතා බහ ඉස්සරහට ගෙනිච්චොත් අපි මේ දශක 7ක් තිස්සේ අපි අවංකවම අපේ බිම අපේ මව් බිම රැකගන්නට අපි කටයුතු කරලා තියෙනවා. දැන් මේ ප්‍රශ්නේ බරපතල විදිහට අප ඉස්සරහා තියෙනවා. අපි දැන් ඒ අවධිය ගත්තොත් 1940 ගණන් වල ගත්තොත් අපි දුම්රිය සේවය ඉතාම ඉහළ මට්ටමක තිබුණා. දුම්රිය ගමන ඉතාම ආශ්වාදජනක අත්දැකීමක්. හැබැයි අද වෙනකොට මේ දුම්රිය ගමන කියන එක හිස රදයක්. කන්තෝරු දුම්රිය ගමන විශාල හිස රදයක්. ඊට අමතරව දීර්ඝ දුම්රිය ගමනක් වුණත් මේ ප්‍රවේශ පත්‍රයක් මිලදී ගැනීමේ වෙන් කර ගැනීමේ සිටම මේක මහා හිරහැරයක් කරදරයක් බවට පත් වෙලා තියෙනවා. දැන් දුම්රිය සම්බන්ධයෙන් විතරක් නෙවෙයි අපි අනික් හැම පැත්තෙම කල්පනා කරලා බැලුවොත් අපේ ජීවිත අපි දිනපතා අපේ කටයුතු වලදී අතිමහත් වූ හිරිහැර කන්දරාවකට අපිට මුහුණ පාන්නට සිද්ධ වෙලා තියෙනවා. කන්තෝරුවක වැඩක් කරගන්න ගියත්, එහෙම නැත්නම් බිලක් ගෙවන්න ගියත්, බැංකුවකට ගියත් මේ හැම තැනකදීම මේ සේවය ලබා ගන්න එන පුද්ගලයන්ට මේ සේවාවකට වඩා හිරිහැරවලට තමයි මුණ පාන්න සිද්ධ වෙන්නේ. මම කියන්නේ හැම තැනම කියලා. නමුත් බහුතර අවස්ථාවල අපි විඳින්නේ ඒ වගේ අත්දැකීමක්. එතකොට දැන් එතකොට අපි මේ මව්බිම රැකගෙන තියනවාද කියන ප්‍රශ්නේ අපිට මේ මතුවෙනවා. ඒත් එක්කම මට මතක් වෙනවා ඇයි අපිට මෙහෙම වෙන්න හේතුව? අපේ ආකල්පවල ප්‍රශ්නයක්ද? අපි නැත්තම් හිතන පතන විදිහේ ප්‍රශ්නයක්ද? අපි මව්බිම ගැන අපි හිතාගෙන ඉන්න දේවල් වල තියෙන ප්‍රශ්නයක්ද? දැන් අපේ හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙකු IMR ඒරියගොල්ල මහත්මයා ඊටාම ප්‍රවීණ සාහිත්‍යදරේ. ඔහු ඊටාමත්ම උසස් මට්ටමේ ගීත කීපයක් නිර්මාණය කරලා තියෙනවා. සැම දනමන දිනු සුජාත ධරණී සෞභාග්‍ය නිධානය ලංකා ආදී ගීත. හැබැයි ඊරියගොල්ල මහත්තයා ඒ අතරතුරම ලියනවා මේ ලෝකෙන් උතුම් රට ලංකාවයි වගේ ගීතයක්. දැන් මේ ගීතයට මම බිඳක්වත් කැමති නැහැ. මොකද මේ අපි අදහසක් ඇති කරගන්නවා නම් අපි තමයි උතුම්.
අපිට වැඩිය ලොකු රටක් නැහැ. මම තමයි පොර. මට වඩා තව පොරක් මේ රටේ නැහැ. නැත්තම් අපේ ආයතනය තමයි ඉහළම. ඊට වඩා ලොකු ආයතනයක් මෙහි නැහැ. දැන් මෙන්න මේ වගේ අපි ඇති කරගන්නවා නම් අපේ සිතිවිලි, එතකොට වෙන්නේ අර මම කලින් සඳහන් කරපු අර බෙදීමමයි. මම, අපි, අපේ කන්තෝරුව, අපේ රට, ඊට වඩා ලොකු ඒවා මොකුත් නැහැ. දැන් එහෙම හිතපුවාම අපිට සිද්ධ වෙන්නේ අපිට යන්න තැනක් නැති වෙනවා. දැන් මම හිතුවොත් මගේ අඩුපාඩු තියෙනවා, මගේ දුර්වලකම් තියෙනවා කියලා මම හිතනවා නම් මම උත්සාහ ගන්නේ ඒ අඩුපාඩු හදාගන්න. දුර්වලකම් හදාගන්න. දැන් මම හිතුවොත් මම ਸਰව සම්පූර්ණයි කියලා මගේ අඩුපාඩුවත් දුර්වලකම්වත් කවදාවත් හැදෙන්නේ නැහැ. ඒවා මගේ ජීවිත කාලය පුරාම තියෙනවා. මම හිතන්නේ සමාජයකටත් එහෙමයි, රටකටත් එහෙමයි. ඒ නිසා අපි මෙන්න මේ ආකල්ප වලින් මිදිලා ඊට වඩා විවෘතව, ඊට වඩා පුළුල් විදිහට ලෝකයේ දිහා, සමාජයේ දිහා බලන්න පුරුදු වෙනවා නම් හොඳයි කියලා මට හිතෙනවා. එහෙම වුණොත් තමයි අපිට ඇත්තටම අවංකවම අපේ මව්බිම රැක ගන්න පුළුවන් වෙන්නේ. තමන් දේවල් දන්නවා කියලා හිතන තාක්කල් අලුතෙන් යමක් ඉගෙන ගන්න හම්බෙන්නේ. ඒ නිසා තමන් නොදන්නවා කියලා හිතන තාක්කල් අපිට අලුත් දේවල් ජීවිතේට එකතු කරගන්න පුළුවන්. ඒකත් එක්ක අර නිදහස කියන කාරණාවටත් ඕකම තමයි අදාළ වෙන්නේ. අපි නිදහස් කියන තැන කොටු වෙලා හිටියොත් අපිට එතනින් එහා අලුත් ලෝකයක්, අලුත් ජීවිතයක් ලබන්න ඉඩකඩ හදාගන්න එක හරි අමාරුයි. එදා ජේ.ඒ. මිල්ටන් පෙරේරා නම් ප්‍රවීණ ගායන වේදියා ගයපු මේ ගීතය අද ගයන්න සූදානම් ජනිත් ඉද්දමල්ගොඩ. අහන්න මගේ හොඳ පුංචි පුතේ, ඔබේ අතේ මතු අනාගතේ, ඔබේ අතේ මතු අනාගතේ. අහන්න මගේ හොඳ පුංචි පුතේ, ඔබේ අතේ මතු අනාගතේ, ඔබේ අතේ මතු අනාගතේ. වැදුමවත් ඔබ විමුදිනත් රැකගන්න ඔබේ ඇස් දෙක වාගේ. වැදුමවත් ඔබ දිනුබිමත් රැකගන්න ඔබේ ඇස් දෙක වාගේ. එපා නමන්නට අයුක්තියට හිස යුතුකම සුරකිනු පනවාගේ, යුතුකම සුරකිනු පනවාගේ. අහන්න මගේ හොඳ පුංචි පුතේ, ඔබේ අතේ මතු අනාගතේ, ඔබේ අතේ මතු අනාගතේ. ඔබේ නම පතලව මහාවියතෙක් වී තිබුණත් වස්තුව පිරිතිරි. ඔබේ නම පතලව
පහළව මහාවියතෙක්දී තිබුණත් වස්තුව පිරිතිරී ලෝකය අප කොයි මුල්ලක හිටියත් මැරෙන්න ලක්බිම දෙසට හැරී මැරෙන්න ලක්බිම දෙසට හැරේ අහන්න මගේ හොඳ පුංචි පුතේ ඔබේ අතේ මතු අනාගතේ ඔබේ අතේ මතු අනාගතේ අහන්න මගේ හොඳ පුංචි පුතේ ඔබේ අතේ මතු අනාගතේ ඔබේ අතේ මතු අනාගතේ සිකුරාදා රාත්‍රී 9ට POTV නාලිකාංක 5න් ඔබ ගීලංකාරය ඔබේ දැස්මානයට එකතු කරගන්නවා. ඔබට මගහැරුණු වැඩසටහන් සියල්ලම චරණ TV අපේ YouTube නාලිකාව ඔස්සේ නරඹන්නට අවස්ථාව අපි ඔබට ලබා දීලා තියෙනවා. ඔබේ අදහස් එහෙමත් එකතු කරන්න පුළුවන්. බොහෝ හොඳ අදහස් ප්‍රතිචාර අපිට ලැබිලා තියෙනවා. මේ හැම අදහසකටම ඒ හැම ප්‍රතිචාරයකටම අපේ කෘතඥතාවය අපි පළ කරනවා. ඒවා අපිට ගොඩක් වටිනවා. ඉතින් අද ටිකක් විශේෂයි කියලා ඔබ දන්නවා. අද දවසත් විශේෂයි. වැඩසටහනත් ඒ නිසා විශේෂ වෙලා තිනවා. ඒ වෙනුවෙන් විශේෂ චරිතයකටත් අපි අද ආරාධනා කරලා තියෙනවා. ඉතින් අපි මේ රට ජාතිය දේශය ගැන ලියවුණු ගැයුණු ගීත ටිකක් එක්ක අපි ටිකක් උත්සාහ කරනවා. ඇත්තටම අපි නිදහස්ද කියන කාරණාව සම්බන්ධයෙන් විමසා බලන්න. ඉතින් ඒ වෙනුවෙන් ඔබ දන්නවා අපි අද ආරාධනා කළේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් අතාවුද හෙට්ටි මහත්මයාට. ඔහුගේ බොහොම රසපූර්ණ අර්ථපූර්ණ කතා බහක් එක්කයි මේ රාත්‍රිය අපි ගෙවමින් ඉන්නේ. ඊළඟට මේ ගීතයට යන්න කලින් මට හිතෙනවා ඔබෙන් විමසන්න දැන් මේ අපි අද තෝරගෙන තියෙන එක ගීතයක් හැරුණකොට අනිත් සියලුම ගීත අඩුම තරමේ අවුරුදු 30 40ක්වත් පරණයි. ඇයි වර්තමානයේ එහෙම නිර්මාණ එන්නේ නැත්තේ? ෂෙනල් දැන් අපිට මතක තියෙන අවදියේ ජනමාධ්‍යයක් විදිහට රටේ පැවතියේ ගුවන් විදුලිය විතරයි. ජාතික ගුවන් විදුලිය. ඒ කාලේ ජාතික ගුවන් විදුලියේ සිරිතක් වෙලා තිබුණා සරල ගී වැඩසටහන් වල අනිවාර්යයෙන්ම වගේ දේශාභිමානී ගීතයක් ගැයිය යුතුයි කියලා. මේක සිරිතක් විදිහට පවත්වගෙන ගියා, සම්ප්‍රදායක් විදිහට පවත්වගෙන ගියා, සමහර අවස්ථාවල නීතියක් සම්මතයක් විදිහටත් පවත්වාගෙන ගියා. ඒ වගේම ගුවන් විදුලිය දවස ආරම්භ කරන්නේ දේශාභිමානී ගීත විකාශය කරන. ඒ අතරතුර චිත්‍රපටවලටත් යම්කිසි අන්දමක මේ එක වට්ටෝරු විදිහක් කියන්නත් පුළුවන්. නමුත් මේ චිත්‍රපට ගීත වට්ටෝරුවට දේශාභිමානී ගීතයකුත් ඇතුළත් වීම සිරිතක් වෙලා තිබුණා. විශේෂයෙන්ම 50 දශකයේ සහ 60 දශකයේ. ඔව්. නමුත් කාලයගේ ඇවෑමෙන් මේ සිරිත ක්‍රමක්‍රමයෙන් නැති වෙලා ගියා. දැන් අද අපිට මේ දේශාභිමානී ගීතයක් බහුතර නාලිකාවල ගුවන් විදුලි හෝ වේවා, රූපවාහිනී හෝ වේවා, YouTube හෝ වේවා අපිට අහන්න ලැබෙන්නේ මේ නිදහස් දවසේ ඉලක්ක කරගෙන විතරයි. එදාට මුළු නාලිකා සමූහයම දේශාභිමානයෙන් පිරීලා ඉතිරිලා යනවා. ඊට පස්සෙන්ද ඉඳලා එහෙම ගීතයක් හෝ එහෙම ගීත තිබුණාද නැද්ද යන්න කාටත් අමතකයි. ආපහු මතක් වෙන්නේ ඊළඟ අවුරුද්දේ පෙබරවාරි 4 වෙනිදාට. ඒක තමයි තත්ත්වය. දැන් ඉඳලා හිටලා හරි එහෙම ගීයක් අහන්න තියෙන නාලිකාවක් වෙන්නේ චරණ නාලිකාව විතරයි. දැන් මේකත් බලපාන්න ඇති අද වර්තමානයේ මේ දේශාභිමානී ගීත නිර්මාණය නොවන්න. මොකද ඒවට ඉඩ කඩක් නැති වුණාම එහෙම ගීත නිර්මාණය වෙන්නේ නැහැ. අද දේශාභිමානය සහ දේශාභිමානී ගීත
දේශාභිමානී කතා මේ සියල්ලම මේ දේශාභිමානයට වඩා මෝස්තරයක් වෙලා තියෙනවා. කියන්නේ මේක මෝස්තරයක් කරගෙන තියෙනවා යම් යම් වෙනත් න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කර ගැනීම සඳහා. ඒ න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වූ විගස දේශාභිමානය ඉස්සරහට ගේනවා. හැබැයි ඒක ක්‍රියාත්මක කරගත්තට පස්සේ තමන්ගේ අවශ්‍යතාවයන් ඉටු කරගත්තට පස්සේ දේශාභිමානය අමතක කරලා දානවා. ඉතින් ඒක නිසා තමයි මම හිතන්නේ ෂනල් එහෙම තත්වයක් ඇති වෙන්නේ නැත්තේ මේ මෝස්තරය. මේක තමයි ඊටාම මේ නරක සහ අනතුරුදායක තත්වය. මොකද අපි හැඟීමක් අපේ සංවේදී බවක් අපි ප්‍රදර්ශනය කරන්න ඕනේ මෝස්තරයකට නෙමෙයි. ඒක අවංක ඕනේ. අපිට රට ගැන සැබෑ ආදරයක් තියෙන්න ඕනේ. අපිට දේශය ගැන සැබෑ අභිමානයක් තියෙන්න ඕනේ. හැබැයි අපි ඒක වෙනත් කරුණු සඳහා මෝස්තරයකට පාවිච්චි කරනවා නම් නැත්තම් තවත් පුද්ගල කොට්ටාශයක් රවටන්න හෝ ඔවුන් වෙනස් මගකට යොමු කරන්න හෝ පාවිච්චි කරනවා නම් ඒක ඊටාම අනතුරුදායක තත්ත්වයක්. නරක තත්ත්වයක්. මම හිතන්නේ අපි මේ නරක සහ අනතුරුදායක තත්ත්වයේ ඉන්නවා කියලයි මට හිතෙන්නේ, මට හැඟෙන්නේ. හොඳයි, අපි ඊළඟ ගීතය තෝරගන්නවා මේ කේසර සිංහ චිත්‍රපටයෙන්. මේ චිත්‍රපටයට ගැවුණු බොහොම ජනප්‍රිය ගීතයක් එදා වගේම අදටත්. ලතා වල්පොල නම් විශිෂ්ට ගායන වේදිනිය විසින් ගයපු කරුණාරත්න අබේසේකරයන් ලියපු අපූර්ව ගීතයක්.
නිදහස් දවසට නිදහස ගැන කතා කරනවා වගේම මේ දේශය පිළිබඳව අභිමන් වයන්නට ගයන්නට අපි බොහෝ වෙලාවට ඒ දවස යොදා ගන්නවා. දැන් උදේ ඉඳලා ඔබේ කන පිරිලා ඇති මේ නිදහස් දවස පිළිබඳව විවිධ පාර්ශවයන් ඉදිරිපත් කරපු අදහස් වලින්. ඒ නිසා අපිත් නිදහස ගැන කතා කරන්න හිතුවා. හැබැයි වෙනත් පැත්තකට ඔබව එකතු කරගෙන යන්න. මොකද කලා නිර්මාණයක් ඔස්සේ අපි බලාපොරොත්තු වෙන්නේ අපි ඉන්න තත්වයෙන් ටිකක් මොහොතකට හරි එසවෙන්නනේ. ජීවිතේ පොඩ්ඩක් වෙනස් කරගන්න, ජීවිතයට අලුත් අත්දැකීමක් ගන්න, අපේ තියෙන මනෝභාවයන් සිතුවිලි වෙනස් කරගන්න. ඒ වෙනුවෙන් අද තෝරගත්ත ගීත 10 ඔස්සේ ඔබව වෙනස් මාර්ගකට අරයි යනවා. අපි ඇත්තටම කතා කරන්නේ මේ නිදහස ඇතුලේ ගෙවුණු දශක 7කට වැඩි කාලය තුල අපි නිදහස්ද? අපේ සිතුවිලි නිදහස් වෙලාද කියන කාරණාව පිළිබඳව. ඊළඟට අපි තෝරගන්න ගීතේ ටිකක් රිද්මය වැඩි සහ මේ අර හරි ජවයක් තියෙන ගීතයක් මේක. මේක කියනවා මේ එක්තරා තැනක මේ විදේශ දේශයන් අභියස නිවට වෙලා ඉන්න බෑ කියලා. දැන් අපි නිවට වෙලා කියන එකෙන් අර්ථ දක්වන්නේ මොකක්ද? ඒ කියන්නේ විදේශිකයන් සමග අපි නිකන් මේ සරම කරට අරන් කෑ ගැහිීමද මේ නිවට නොවී සිටීම කියන්නේ. එහෙම නැත්නම් රටක් විදිහට අපිට අභිමානයෙන් හිස ඔසවාගෙන ඉන්න පුළුවන් වීමද නිවට නොවී සිටීම කියන්නේ. දැන් මෙන්න මේවා තමයි අපි හරියට මේ තේරුම් බේරුම් කරගන්න ඕන ප්‍රශ්න. දේශාභිමානය කියන්නේ අර මම කලින් කිව්වා වගේ මෝස්තරයක්ද සටන් පාඨයක්ද? එහෙම නැත්නම් අපි සැබවින්ම අපේ රට අපේ දේශය වෙනුවෙන් අපි කැප වෙලා වෙහෙසිලා දේශයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කිරීමද? දැන් එහෙම කිරීම නම් එසේ කටයුතු කිරීම නම් අපි දශක 7ක් තිස්සේ නිදහසෙන් පස්සේ ඒ විදිහට කටයුතු කරලා තියෙනවද? ඒ විදිහට කටයුතු කෙරිලා තියෙනවද? දැන් චීනයේ අල්ලස හෝ දූෂණය කියන වරදට කිසියම්ම හෝ රාජ්‍ය නිලධාරියෙක් කිසියම්ම හෝ දේශපාලනඥයෙක් අහු වුණොත් අහු වෙලා වරද කරුවෙක් හෝ වරදකාරියක් වුණොත් ඔහුට හෝ ඇයට ලැබෙන දඬුවම මරණ දඬුවම. එතකොට චීනයේ අපි දන්නවා එසේ මරණයට පත් වුණු අය ඉන්නවා වරද අල්ලස හෝ දූෂණය. ඉන්දියාවෙත් අපි අත්විඳිනවා. දැන් බොහෝ අය කියනවා ඉන්දියාව ඉතාම මේ දූෂිත රටක් කියලා. මේ පොලිස් කාර්යයකට කීයක් හරි දුන්නාම ඕන වරදකින් බේරෙන්න පුළුවන් කියලා. නමුත් ඉන්දියාවේ වරදක් කරලා මේ දූෂණයක් කරලා මුදල් වංචාවක් කරලා නැත්නම් අල්ලස් අරගෙන අහුනොත් මොනම මට්ටමේ දේශපාලනඥයෙක් හෝ වේවා නවතින්නේ හිරගෙදර. අපේ නිදහසින් පසු ඉතිහාසයේ අපිට එහෙම අත්දැකීම් තියෙනවා. තේ කෝප්පයක් එහෙම නැත්නම් පීරිසි කුට්ටම් කට්ටලයක් පුටුවක් අල්ලස් ගත්තා කියලා නැත්නම් රුපියල් 100ක් 150ක් අල්ලස් ගත්තා කියලා කන්තෝරුවක මේ සුළු සේවකයෙක් එහෙම නැත්නම් විදුහල්පතිවරයෙක් වගේ කෙනෙක් අල්ලස් චෝදනාවලට වරදකරුවන් වෙනවා අපි අහලා දැකලා කියවලා තියෙනවා. නමුත් ඒවත් වරදක් තමයි. නමුත් මහා පරිමාණයෙන් දූෂණ අපේ රටේ සිද්ධ වෙලා නැද්ද? වෙන්නේ නැද්ද? ඒවා කරපු අයට කිසිදාක දඬුවමක් ලැබිලා තියෙනවා. දැන් එහෙම හිතනකොට මට හිතෙනවා මේ අපි හරිම නිවට જાතියක් කියලා. විදේශ රටවල් හමුවේ විතරක් නෙවෙයි අපි හමුවේ වුණත් අපි හරිම නිවටයි කියලා. ඒ කියන්නේ අපේ රටට ශක්තියක් නැද්ද? ලොකු මිනිස්සෙක් බලය තියෙන මිනිස්සෙක් වරදක් කරපුවාම ඒක වරදක් විදිහට දකින්න. ඒ වරදට නිසි දඬුවමක් දෙන්න. එහෙම ශක්තියක් නැතිවීම නේද ඇත්තටම නිවටකම.
එහෙම දෙයක් කරන්න අපිට බැරිවීම නේද අපේ නිවටකම. ඉතින් ඇයි අපි මේ නිවට ජාතියක් බවට පත් වුනේ? ඇයි අපිට මුළු රටටම බලය තියෙන කෙනෙක් හෝ වේවා, බලය නැති කෙනෙක් හෝ වේවා, ඒ බලය දේශපාලන බලය වෙන්න පුළුවන්, ආර්ථික බලය වෙන්න පුළුවන්, සමාජීය බලය වෙන්න පුළුවන්. නමුත් මේ බලවතා හැම වෙලාවෙම රැකෙන්නත් බලය නැත්තා මේ හැම පොඩි පොඩි වරදටම හසු වෙන්න. අපේ රටේ මේ ක්‍රමයක් හැදිලා තියෙන්නේ කොහොමද? පොල් ගෙඩි දෙකක් හොරකම් කරපු ළමයෙක් හිරේට යන්න. කෝටි ගණන් හොරකම් කරපු අය සතුටින් ඉන්න එළියේ. මේ තත්ත්වය ඇති වුණේ ඇයි? එතකොට තමයි මට හිතෙන්නේ අපි හරිම නිවට ජාතියක් නේද කියලා. ඔබට යෝජනා කරනවා මේ රාත්‍රියේ මේ කියන දේවල් තව ටිකක් හිතන්න. බොහෝ දේවල් ඔබට විමසන්නට පුළුවන් ඔබෙන්. පද්ම කුමාර මෙත්තසේන නැමැති බොහොම දක්ෂ ගීපද රචකයා තමයි මේ ගීතය ලියන්නේ. ආචාර්ය වික්ටර් රත්නායකයන් තමයි මේ ගීතය සංගීතවත් කොට ගායනා කරන්නේ. අද ගීලංකාරය වෙනුවෙන් මේ ගීතය ගායනා කරනවා ජනිත් ඉද්දමල්ගොඩ.
අපි ජීවිතයේ බොහෝ තැන්වල ගීතයක ජීවිතයේ බොහෝ හැඟීම් බෙදා ගන්නවා. ඒ අතර විශේෂ දිනයන් වල විශේෂ ගීතත් එක්කත් ජීවිතයේ විශේෂ අවස්ථා අපි සමරනවා, බෙදා හදා ගන්නවා. ඒවත් එක්ක යම් යම් හැඟීම් අපි හෝමාරු කර ගන්නවා. අද විශේෂ දවසක්. ඔබ දන්නවා වැඩසටහන ආරම්භයේ සිටම. ඒ වගේම අද දිනේ උදාවත් එක්කත් ඔබට මේ විශේෂත්වය වෙනදාට වඩා දැනෙන්නේ නැති. සිකුරාදා වුණාට අද ඔබ ගෙදර නිවාඩු නිදහසේ ඉන්නවා. නිදහස භුක්ති විඳින්න අපිට මේ කැලෙන්ඩර් එකේම මේ දිනය නිවාඩු දවසක් බවට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. හැබැයි මේ නිදහස ඇතුලේ ඔබ නිදහස්ත කියන එක පිළිබඳව තමයි අපි අද කතා කරන්නේ. වෙනුවෙන් අපි ආරාධනා කළේ ප්‍රවීණ මාධ්‍යවේදී, ඒ වගේම සාහිත්‍යදරයෙක්, ප්‍රවීණ සංනිවේදකයෙක්, දීපද රචකයෙක් සමන් අතාවුද හෙට්ටි මහත්මයාට ඔහුගේ බොහොම රසපූර්ණ අර්ථපූර්ණ කතා බහ එක්ක තමයි මේ රාත්‍රියේ අපූර්ව ගීත 10ක් තෝරගෙන ඔබට අද විඳින්න අවස්ථාව අපි ලබා දීලා තියෙන්නේ. අපි ඊළඟ ගීතය තෝරගන්නවා මේ පීඑල්ඒ සෝමපාලයන් නිර්මාණය කරපු, චිත්‍රා සෝමපාල ගායනා කරපු බොහොම අපූර්ව ගීතයක්. සරසමු ලංකා නලවමු ලංකා. ඔව්. මේකේ මේ චිත්‍රක කියනවා මේ සිරිබර ඔබගේ ලස්සන පවසා නමදිමු අප ලංකා කියලා. ලංකාව ලස්සන රටක්. මේ වගේ ලස්සන රටවල් ලෝකයේ තියෙන්නේ අල්ප ප්‍රමාණයක්. මේ දේශගුණික වෙනස්කම් ඊටාම මේ කෙටි කාලයක් තුල ලබා ගන්න පුළුවන්. ඒ වගේම පරිසර වෙනස්කම් කෙටි මේ දුරක් ගමන් කරලා මේ පරිසරයට වඩා හාත්පසින්ම වෙනස් පරිසරයක මිහිර විඳින්න පුළුවන් රටවල් ඒ තරම්ම නැහැ. දැන් ඒත් එක්කම එන ප්‍රශ්නේ තමයි දැන් එහෙමනම් අපි කල යුත්තේ මේ ගැන අර අප කලිනුත් සඳහන් කළා වගේ අපිට වඩා රටක් නැහැ කියලා උදම් මනන එකද, ආඩම්බර වෙන එකද, එහෙම නැත්නම් ඒ සුන්දරත්වයෙන්, ඒ ලස්සනෙන් අපි ඵල ප්‍රයෝජනයක් ගන්නා එකද. මට මතක් වෙනවා මේ මම ගිය එක්තරා දූපතක්. ඒක මැලේසියාවට අයිති දූපතක්. ඒ දූපතේ නමත් ලංකාවී. ලංකාවී දූපත සාමාන්‍යයෙන් ගත්තොත් අපේ කොළඹ නගරය ඒ තරම් භූමි ප්‍රමාණයක් ඇති කුඩා දූපතක්. මේ දූපතට සංචාරකයෝ එනවා. ලංකාවට අවුරුද්දකට පැමිණෙන සංචාරකයන්ට සමාන සංචාරක සංඛ්‍යාවක් මේ ලංකාවී දූපතට මාසෙකට එනවා. දැන් මම මේ දූපතට යන්න පෙළඹුණෙත් ඒ නිසාමයි. ඇයි මොකද්ද මේ සංචාරක ආකර්ෂණය? මොකද්ද මේ තරම් මේ රට වලින් සංචාරකයෝ මේ දූපතට එන්නේ කියලා. ඒ දූපතේ සංචාරක ආකර්ෂණයට තියෙන ප්‍රධානම තැන තමයි මිසුරි කියන කෞතුකාගාරය. මිසුරි කියන්නේ කාන්තාවක් කේන්ද්‍ර කරගෙන තැනු කෞතුකාගාරයක්. මේ කාන්තාව පතිවත රැකීම පිළිබඳ උදාහරණයක් විදිහට සලකන්නා වූ කාන්තාවක්. නමුත් ඒ දූපතේ හිටපු පාලකෙක් මේ කාන්තාව ඝාතනය කරනවා. අන්න ඒ කතාව පදනම් කරගෙන තමයි මේ කෞතුකාගාරය පිහිටලා තියෙන්නේ. හැබැයි මිසුරි කතාව සත්‍යයක් නෙවෙයි. ඒක ජනප්‍රවාදයක්. එතකොට මේ අය මේ ජනප්‍රවාදයේ එන කතාව පදනම් කරගෙන විශාල ප්‍රදේශයක් පුරා පැතුරුණු කෞතුකාගාරයක් තනලා මිසුරි උපදුණු තැන, මිසුරි හදුණු වැඩුණු ගෙදර, මිසුරි ඉගෙනගත්ත පාඨශාලාව, මිසුරි දියනාපු ලිඳ, මිසුරි මේ ගේ වටේ තිබුණු කුඹුරු ආදී වශයෙන් ඒව ඔක්කොම ප්‍රතිනිර්මාණය කරලා මේ ජනප්‍රවාදයේ එන කතාවට අදාළ සිදුවීම් සහ ස්ථාන යලි ඒ පැරණි ආකාරයට ප්‍රතිනිර්මාණය කරලා මේක සංචාරකීන්ට පෙන්වන එක තමයි ඔවුන්ගේ ප්‍රධානතම ආකර්ෂණය. එතකොට මේ ආකර්ෂණය තවත් වැඩි දියුණු කරන්න මැලේසියාවේ හිටපු ජනාධිපතිවරයෙක් ඔහුට ලැබුණු සියලුම තෑගි එකතු කරලා තව කෞතුකාගාරයක් මේ ලංකාවී මේ දූපතේ පිහිටලා තියෙනවා. ඊට අමතරව ලෝඩ් ඇන්ඩ් රින් චිත්‍රපටයේ දර්ශන තලය තියෙනවා. කේබල් කාස් වගේක් තියෙනවා. සත්තු උද්‍යානයක් තියෙනවා.
ඒතර ඔන්න ඔය ටිකෙන් තමයි මේ ලංකාවේ දූපත සංචාරක ආකර්ෂණය දිනාගෙන තියෙන්නේ. ජාත්‍යන්තර ගුවන් තොටුපළක් පවා දැන් ස්ථාපිත වෙලා තියෙනවා මේ සංචාරකයන්ගේ ගමනාගමනය නිසා. එතකොට එහෙම තැනකට පුළුවන් වුණා නම් මේ ලෝකයේ අවධානය දිනා ගන්න ජනප්‍රවාදයක් පදනම් කරගෙන අපේ රටේ ශිනාල් හිතලා බලන්න අපිට මේ සත්‍ය සිදුවීම් කීයක් තියෙනවද ඒ වගේ විශාල වශයෙන් ආකර්ශනීය විදියට මුළු ලෝකයේම අවධානය දිනා ගන්න පුළුවන්. මද්දුම බණ්ඩාරය එක උදාහරණයක් විතරයි. ඉතින් ඒ ඔක්කොම අපි ළඟ තියෙනවා. හැබැයි අපි ඒව පාවිච්චි කරන්නේ. අවුරුදු 70ක් පුරා අපි ඒව පාවිච්චි කරලා නැහැ. මේ කොරෝනා අර්බුදයට කලින් ලංකාවට ආපු මගේ ජපාන් මිතුරියක් අය මේ ලංකාවේ සංචාරයකට පස්සේ මම අපේ ගෙදර රාත්‍රී කෑම වේලක් දුන්නා මේ පිට වෙලා යන්න කලින්. එයා කරපු ලොකු චෝදනාවක් තමයි මේ ලංකාවේ මේ හුඟක් ලස්සන තැන් බලන්න ගියපුවාම ඒ තැන් බලලා එළියට එනකොට ඒ ස්ථාන පිළිබඳව සිහිවටනයක්. ඔවුන්ට නැවත ගෙදර ගෙනියන්න එහෙම සිහිවටනයක් ගන්න තැනක් හෝ අවස්ථාවක් නැහැ කියන එක. යනිකම් මට මේ සමච්චලයට කිව්වා මම මේ සීගිරිය බලලා ඇවිල්ලා එතන කඩපොලක් තිබුණා ඒ කඩපේලියට ගියපුවාම එතන තිබුණේ ජපන් බෝනික්කෝ කියලා. ඉතින් දැන් ඇයි එහෙම වෙලා තියෙන්නේ? අපි ඇයි ඒ වගේ දේවල් ගැන හිතන්නේ නැත්තේ? නිර්මාණය කරගන්නේ නැත්තේ? අපි කොච්චර දේවල් තියෙනවද ඒ අදාළ ස්ථානවලට සම්බන්ධ කරලා නිර්මාණය කරගන්න පුළුවන් අපේ සාම්ප්‍රදායික අත්කම් වර්ග තියෙනවා. ඒ දේවල් වලින් අපිට ගොඩාක් මේ පුළුල් තැනකට යන්න පුළුවන්. නමුත් අපි මේ දේවල් සියල්ලම අතහැරලා තියෙනවා. මග හැරලා තියෙනවා. අපේ ඉලක්කයන් අපි මේ අවශ්‍ය ඉලක්ක වෙනුවට අනවශ්‍ය ඉලක්ක අල්ලගෙන තියෙනවා. ඉතින් මේක ඊටාම කනගාටුවට කාරණයක්. ඉතින් එතකොට අපිට හිතෙනවා මේ සුන්දර රටෙන් අපි ඇයි මේ නිසි ප්‍රයෝජනයක් ගන්නෙ නැත්තේ කියලා. අපි ඊළඟ ගීතය ළඟ නතර වෙනවා. මේ තිලින සුදේශ්. මුලංකා නලව මුලංකා සුරලෝ සිරි පිරි සිරි ලංකා ඕකින ගීතේ මේ ආමේ නලව මුසිරි ලංකා සරස මුලංකා නලව මුලංකා සුරලෝ සිරි පිරි සිරි ලංකා ඕකින ගීතේ මේ ආමේ නලව මුසිරි ලංකා අරලිය වතු සුදු වැටේ මල්බර සිරි ලංකා සබනල බඹරුන් ඔබවද සරසයි ලස්සන මාලංකා ලස්සන මාලංකා සරස මුලංකා නලව මුලංකා සුරලෝ සිරි පිරි සිරි ලංකා ඕකිල ගීතේ මේ ආමේ නලව මුසිරි ලංකා වැලි කැලණි
බලවේගින් ගඟ ඔබ සනහයි ලංකා මිනි කැට මුතු කැට රන්තරු බඳුවේ ඉබන හරයි ලංකා ඉබන හරයි ලංකා සරස මුලංකා නලව මුලංකා සුරලෝ සිරිපිරි සිරි ලංකා ගෝපිල ගීතේ මේ යාමේ නලව මුසිරි ලංකා සමනොල කඳු ගැට පෙර ලංකා සිරිබර ඔබගේ ලස්සන පවසා නමදිමු සිරි ලංකා නමදිමු සිරි ලංකා සරස මුලංකා නලව මුලංකා සුරලෝ සිරිපිරි සිරි ලංකා कोकिल गीते में आवे नलव मुसिरी लंका सरस मुलंका नलव मुलंका सुरलो सिरी फिरी सिरी लंका कोकिल गीते में आवे नलव मुसिरी लंका නිදහස්දා රාත්‍රිය අපි වෙන් කරගත්තා රට ජාතිය පිළිබඳව ගැයුණු දේශාභිමානය පිළිබඳව කියවෙන අපූරු ගීත කිහිපයක් ඔස්සේ මේ නිදහස අපිට මොනතරම් සමීපද ඇත්තටම අපි නිදහස්ද කියන කාරණාව පිළිබඳව සාකච්ඡා කරන්න. ඔබ දන්නවද අපේ කතානායකයා කවුද කියලා? සමන් අතාවුද හෙට්ටි නම් විශිෂ්ට මාධ්‍යවේදියා ඒ වගේම සංනිවේදකයා. ඉතින් එහාට ගියාම ගීපද රචකයෙක්. ඉතින් ඔහුගේ බොහෝ ශේෂ්ත්‍රයන් තියෙනවා කතා කරන්න. නමුත් නිකන් මම පොඩි හිර වෙලා වගේ ඉන්නවා. දැන් අපි අද අර එක තැනකට හිර වෙලා නැතුව තව බොහොම රස කතා ගොඩක් තියෙනවා ඔබත් එක්ක බෙදා ගන්න. කොයි හැටි වෙතත් අපි තව අපූර්ව ගීතයක් තෝරගන්නවා. මේ ගීතයත් මේ දිනවල අදත් ඔබට සමහර විට මේ වෙනකොට 7-8 ගමනක් ඇහෙන්නේ නැති මේ සුනිල් ශාන්තයන් නිර්මාණය කරපු මේ ගීතය. මේ ගීතය අර මම කලිනුත් සඳහන් කළා වගේ ඒ කාලේ මේ ජාතික ගුවන්විදුලියේ මේ දේශාභිමානී ගී වැඩසටහනක් තිබුණා. මට මතක විදිහට එඩිටර් ලංකා වගේ තමයි මට ඒ වැඩසටහනේ නම මතක. ඒකේ තේමා ගීතය විදිහට භාවිත වුණේ මේ ගීතය. දකුණ නැගෙනහිර බටහිර උතුරු දෙක කොඩියේ සෙවනේ. දැන් මෙතෙන්දුත් චැනල් මේ ගීතෙන් කියවෙන්නේ අපේ සමගිය ගැන. අපි එක කොඩියක සෙවනේ. උතුර හෝ වේවා දකුණ හෝ වේවා නැගෙනහිර හෝ වේවා බටහිර හෝ වේවා අපි මේ එක කොඩියක් සෙවනේ ඉන්නේ කියන එක. හැබැයි දැන් මේ తত্ত্বය නිදහසෙන් පස්සේ දවසින් දවස වෙනස් වුණු බව අපි දන්නවා. ඒක රහසක් නෙවෙයි. දැන් මට වරක හිතුණු කතන්දරයක් තියෙනවා. 60 දශකයේ මුල 60 ගණන් වල මුල මහගම සේකර ගීතයක් ලියනවා මේ සිංහල අපගේ රටයි ආදි වශයෙන්. ඒක මේ නන්දාමාලිනී ගායනා කරනවා. දැන් මේ ගීතය මේ ඒ කාලේ කිසි කෙනෙක් මේ ගීතය ගැන වරදක් දොසක් කීවේ නෑ. හැබැයි පසු කාලීනව මේ 80 ගණන් විතර වෙද්දී මේක ජාතිවාදී ගීයක් විදිහට හංවඩු ගහන්න පටන් ගත්තා සහ හඳුන්වන්න පටන් ගත්තා. මේ සිංහල අපගේ රටයි කියන යෙදුම තමයි මේ පරහට හිටියේ. දැන් අපි කල්පනා කරන්න ඕනේ
60 ගණන් වල මේ ගීතේ නිර්මාණය වුණු අවදියේ මේකේ ජාතිවාදී වර්ණයක් කවුරුත් නොදකින්නත් හැබැයි පසු කාලීනව මේ ගීයේ ජාතිවාදී වර්ණයක් දකින්නත් හේතු වුණේ ඇයි කියලා. මට හිතෙන්නේ ඒ කාලේ සිංහල අපගේ රටයි කියලා කිව්වා කියලා කවුරුත් ඒක වරදක් විදිහට දැක්කේ නැහැ. ඒකට හේතුවක් තිබුණා. සිංහල කතා කරන අය මේක අපේ රට කියලා කිව්වා. දෙමළ කතා කරන අයත් මේක අපේ රට කියලා කිව්වා. සිංහල කතා කරන අයගෙන් දෙමළ කතා කරන අයටත් දෙමළ කතා කරන අයගෙන් සිංහල කතා කරන අයටත් කරදරයක් හිරිහැරයක් තිබුණේ නැහැ. නමුත් 80 ගණන් වෙද්දී සිංහල කතා කරන අය බහුතරය හිතන්න ගත්තා මේ රට අයිති අපිට. එතකොට මේ රටේ අනික් ඉන්න ජන වර්ග අපිට වඩා අඩුවෙන් ඒගොල්ලෝ අපිට යටින් ආදී වශයෙන්. මෙන්න මෙහෙම තත්වයක් මෝරාගෙන ආපු නිසා තමයි 80 ගණන් වලදී හුඟක් අයට හිතෙන්නේ මේ සිංහල අපගේ රටයි කියන එක ජාතිවාදී වර්ණයක් තැවරිච්ච කතන්දරයක් කියලා. දැන් සිංහල රට කියන වචනේ යෙදලා තියෙන ඕන තරම්. ඒ වගේම මේ රට ඇතුළේම කොටසකටත් සිංහලයේ කියලා හඳුන්වනවා. අපි සිංහලේ යනවා කියලා ඒ කාලේ යෙදුමක් තිබුණා. කියන්නේ ඔය දුෂ්කර පළාත් වලට බිබිලි මොනරාගල පැත්තට තමයි කියලා කියන්නේ ගම්පෙරළිය කතාවෙත් තියෙනවා. ගිරදාස සිංහලේ යනවා වෙළඳාම් කරන්න කියලා. ඉතින් ඒක අලුත් දෙයක් උනේ නෑ. නමුත් එහෙම තත්වයකටපත් උනේ ඇයි? දැන් එතකොට අනිත් පැත්තෙන් අපිට ප්‍රශ්නයක් මතුවෙනවා මේ සිංහල කියන්නේ මොකක්ද? සිංහල කියන්නේ භාෂාවක්ද? එහෙම නැත්නම් සිංහල කියන්නේ ජාතියක්ද? එහෙමනම් සිංහල භාෂාව කතා කරන ජාතියද සිංහල ජාතිය කියන්නේ? සිංහල භාෂාව කතා කරන ජාතිය සිංහල ජාතිය නම් කිසියම් දිනක සිංහල භාෂාව වඳ වෙලා ගියොත් පිරිහිලා ගියොත් සිංහල ජාතියත් පිරිහෙනවද වඳ වෙනවද? දැන් ඕවා අපි හිතන්න ඕන ප්‍රශ්න. වර්තමානයේ සිංහල භාෂාව පාවිච්චි කරන විදිහට මට නම් හිතෙන්නේ මේක වඳ වෙන්න පිරිහෙන්න තව වැඩි කාලයක් යන්නේ නැහැ කියලා. මොකද අපි පත්තරයක් ගත්තත් ජනමාධ්‍යයක් ශ්‍රවණය කළත් සිංහල භාෂාව තරම් වැරදි විදිහට පාවිච්චි කරන භාෂාවක් අපි දැකලා නැහැ, අහලා නැහැ. අර කියනවා දැන් ඉංග්‍රීසියෙන් යමක් කියද්දී වැරදුනොත් hina වෙනවා. හැබැයි සිංහල වරද්දනකොට hina වෙන්නේ නැහැ. ඒක කියලා නිකන් ඉන්නවා. වචන උච්චාරණයේ සිට භාෂා භාවිතයේ සිට ව්‍යාකරණයේ සිට අක්ෂර වින්‍යාසයේ සිට සියල්ලම අද පවතින විශේෂයෙන්ම මාධ්‍යවල ඉතාමත්ම පහත් තලයක. දැන් ඒකේ භයානකම තියෙන්නේ මේ ජනමාධ්‍ය දිහා බලලා තමයි පාසල් යන දරුදරියන් මේ භාෂාව උකහාගන්නේ. එතකොට අනාගත පරම්පරාවේ භාෂා දැනුමත් ඉතාම පල්හැය මට්ටමකට වැටෙන එක වළක්වන්න බෑ. මොකද අපි දන්නවා පුද්ගලිකවම අද ලංකාවේ කිසිම ජනමාධ්‍යයක් භාෂා භාවිතය ගැන සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මොකක් හරි ඇවිල්ලා කතා බහ කරොත් මොකක් හරි ඇවිල්ලා කිව්වොත් ඒක හරි විදිහට පිළිගන්න ඕන විදිහක් අපිට තේරුණා නම් ඇති. කිව්ව දේ තේරුණා නම් ඇති කියන මතය හැරුණුකොට භාෂා භාවිතයක් ගැන නිවැරදි භාෂා භාවිතයක් ගැන හිතන්නේවත් නැහැ, කල්පනා කරන්නේවත් නැහැ, සැලකිල්ලක් දක්වන්නේත් නැහැ. ඉතින් එහෙමනම් එතකොට සිංහල භාෂාවට තව අවුරුදු 40ක් 50ක් යනකොට ඒක වඳ වෙලා පිරිහිලා ගියපුවාම ওই සිංහල ජාතිය කියන එකට මොකද්ද වෙන්නේ කියන ප්‍රශ්නෙත් අපිට මතුවෙනවා. කොහොම හරි ඔය සියලුම ප්‍රශ්න මැද්දේ අපිට ආපහු අර පරණ තැනටම යන්න යනවා. අපි මේ සිංහල හෝ වේවා, දෙමළ හෝ වේවා, වෙනත් ඕනෑම භාෂාවක් හෝ වේවා, ජන වර්ගයක් හෝ වේවා, ආගමක් හෝ වේවා, පක්ෂයක් හෝ වේවා, අපි සේරම මිනිස්සු
අපි සේරම මේ ලක්මා වගේ දරුවෝ. ඉතින් අන්න ඒ තැනට අපිට ආපහු එන්න පුළුවන් නම් අපිට ආපහු සතුටින් කියන්න පුළුවන් දකුණ නැගෙනහිර බටහිර උතුරද එක කොඩියේ සෙවණේ කියලා. අපි ආරාධනා කරනවා ජනිත් ඉද්දමල්ගොඩට මේ ගීතය ගායනා කරන්න. එක කොඩියේ සෙවනේ එකම දෙයක් වී මහ බලයක් වී පෙරටම යමු ලංකා ඉපදුණු අප හටලක් පොළොවේ සුරුවිරුකම් උපතින් හුරුවේ දක්වමු දස්කම් ලක්කම් විස්කම් විස්මවමින් කොන්දට හුරුවේ වන් අත සුරුවේ විපත පවා සැපතට හරවා පෙරටම යමු ලංකා ඉපදුණු අප හට ලක් පොළොවේ සුරුවිරුකම් උපතින් හුරුවේ දක්වමු දස්කම් ලක්කම් විස්කම් විස්මවමින් නැගිටිමු වැටි නැගිටිමු නැග යමු දියුනේ බාධාවලටද බාධාගෙනදී පෙරටම යමු ලංකා ඉපදුණු අප හටලක් පොළොවේ සුරුවිරුකම් උපතින් හුරුවේ දක්වමු දස්කම් ලක්කම් විස්කම් විස්මවමින් මුළුලෝ වීරවිකුම් පෑ ආදිමුතුන් ගිය පාර අපේ උරුමේ නෑරවුන් මග සූරලෙසින් වැද පෙරටම යමු ලංකා ඉපැදුණු අප හටලක් පොළොවේ සුරුවිරුකම් උපතින් හුරුවේ දක්වමු දස්කම් ලක්කම් විස්කම් විස්මවමින් මුළුලෝ සිකුරාදා රාත්‍රී 9ට ඔබ දන්නවා චර්ණ ටීවී ගීලංකාරය දැන් ඔබට ඔබේ ජීවිතේ පුරුද්දක් බවට පත් වෙලා තියෙන වග අද හැබැයි විශේෂයි විශේෂිත චරිතයක් එක්ක විශේෂිත කතා බහක් විශේෂිත ගීත 10ක් පිළිබඳව අපි අද ඇත්තරම කතා කරන්නේ මේ නිදහසත් එක්ක අපි නිදහස්ද කියන කාරණාව ගීත ASCII පොඩ්ඩක් විපරම් කරමින් දැන් අපි දන්නවා ඉතිහාසයේ ඉඳලම අපේ රට අල්ලගන්න විවිධ ජාතීන් විවිධ අවස්ථාවල උත්සාහ කළා. ඉතින් දැන් ඒක වර්තමානයේ වුණත් අපිට දකින්න පුළුවන් සමන් මහත්මයා විවිධ රටවල් වලින් විවිධ දේවල් අපි ගත්තොත් මේ රට භෞතිකව අත්පත් කරගන්න එක කෙසේ වෙතත් තාක්ෂණික වශයෙන් ගත්තත් දැන් අද වෙනකොට ලංකාවේ තරුණ පරම්පරාව සමාජ මාධ්‍ය භාවිතයට හුරු වෙලා තියෙන යතරින් වැඩිම පිරිසක් භාවිත කරන අපි ගත්තොත් දැන් Facebook උනත් අපිට අයිති නෑනේ. ඔක ඇමරිකාවට අයිති ඇමරිකාව විසින් පාලනය වෙන මාධ්‍ය ප්‍රභේදයක් බවට පත් වෙලා තියෙනවා.
ඉතින් එහාට ගත්තොත් දැන් අපි පාවිච්චි කරන නව තාක්ෂණික උපකරණ වුණත් අපි ගත්තොත් දැන් මේ වෙනකොට අපි දන්නවා විශේෂයෙන්ම දැන් චීනය වගේ රටවල් වල විවිධ බඩු බාහිර ආදී ඇවිල්ලා මේ සියල්ලත් එක්ක දැන් අර අපේ තිබුණු ජාතිකත්වය කියන එක දේශීයත්වය කියන එක වෙනුවට මේ ගෝලීයත්වයක් ආරෝපණය වෙලා තියෙන අපේ රටට. අපි එතනින් අද පොඩ්ඩක් මේ නිදහස් කාරණාව මතු කරගත්තොත් ලෝකය කියන්නේ ෂනල් මේ වර්තමාන දියුණුවත් එක්ක තනි රටකට තනියම ජීවත් වෙන්න පුළුවන් තැනක් නෙවෙයි. මොකද දැන් ඉස්සර පුළුවන් කියන්නේ ගමනාගමනය අපහසුයි. එතකොට අපි ඉස්සර මේ ගමේ ඉඳලා එහා ගමට යන්නත් අපිට අමාරුයි. මොකද වාහන තිබුණේ නැහැ. මොකක්වත් නැහැ. පයින් යන්න ඕන. එතකොට ඉස්සර අපි සිරිපාදේ වඳින්න යනකොට මේ තමන්ගේ දීපල අරවමේවා වෙන අයට බාර දීලා යන්නේ. මොකද ඒ ගමන ඒ තරම් දුෂ්කරයි. ගිහිල්ලා ආපහු වෙයිද කියලා කියන්න බැරි මට්ටමේ ගමන. නමුත් මේ ලෝකේ දියුණු වෙද්දී ප්‍රවාහනීය දියුණු වෙද්දී මේ අන්තර් සම්බන්ධතාවය වැඩි වෙනවා. ඉතින් තාක්ෂණීය දියුණු වෙද්දී තව තවත් මේ අන්තර් සම්බන්ධතාවය වැඩි වෙනවා. දැන් මේ ලෝකයේ කියන එක තනි රටක් තනි ජාතියක් කියලා හිතන්න පුළුවන් මට්ටමක නැහැ. ඒක තමයි මම දරන මතය. ඒක නිසා ඔය වෙනත් රටවලින් තර්ජන එනවා. වෙනත් රටවල් අපේ රටට අතපොවනවා වගේ දේවල් මම හිතන්නේ මේ යම් අවස්ථාවල අර මේ මෝස්තරේට කියන කතා නැත්තම් මිනිස්සු අන්දණ්ඩ කියන කතා. අපේ රටට ඔය කවුරුත් අතපොවන්නේ නැහැ. රටකට අතපොවන වෙලාවක් තියෙනවා. රටක් ශාස්ත්‍රීය නම් රටක් සමෘද්ධිමත් නම් රටක් ශක්තිමත් නම් ඒ රටට කවුරුත් අත තියන්නේ නැහැ. හැම අවස්ථාවකම රටකට කවුරු හරි අත පොවන්නේ රට ඊටාම දුර්වල අවස්ථාවක. මේ දුර්වලකම සමහර අවස්ථාවල ආර්ථික දුර්වලකමක් වෙන්න පුළුවන්. සමහර අවස්ථාවල සමාජීය දුර්වලකමක් වෙන්න පුළුවන්. සමහර අවස්ථාවල පරිපාලනමය දේශපාලනමය දුර්වලකමක් වෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ දුර්වල අවස්ථාවක තමයි රටකට වෙනත් බලවේගයකට ඒක රටක් වෙන්න පුළුවන් වෙනත් බලවේගයක් වෙන්න පුළුවන්. ඔවුන්ට අතපොවන්න පුළුවන් වෙන්නේ. දැන් මෑත ඉතිහාසය ගත්තත් අවුරුදු 40ක් 50ක් ඉතිහාසය ගත්තොත් බලන්න රටක් අන්තිම දුර්වල අඩියකට වැටුනහම අවුල් වුණාම වියවුල් ඇති වුණාම තමයි වෙන බාහිර බලවේගයකට අතපොවන්න පුළුවන්. අපේ ගෙදර තාප්පේ ශක්තිමත් නම් හයිය නම් පිට මිනිස්සෙකුට තාප්පෙන් පැනලා අපේ ගෙදරට එන්න බෑ. හැබැයි අපේ ගෙදර වැට දිරලා කැඩිලා වෙලා තියෙනවා නම් වෙන සත්තුන්ට එන්න පුළුවන්, අයාල යන හරක් එන්න පුළුවන්, බල්ලෝ එන්න පුළුවන් වගේ ඒ වගේම හොරුන්ටත් එන්න පුළුවන්. ඒක නිසා මේ රටකට අතපොවනවා කියන මිත්‍යාවෙන් අපි මිදිලා ඉන් එහාට අපි හිතන්න ඕන කාලයක් එළඹිලා කියලායි මට හිතෙන්නේ. දැන් Facebook සමාජ මාධ්‍ය ජාලයට ඇමරිකානු කොම්පැනියක් මේ ඇමරිකානු කොම්පැනියට බලවත්ම තර්ජනය මුලින්ම එල්ල කළේ චීනය. හැබැයි චීනය දැන් Facebook පිළිගන්නවා. එතකොට ඒ කියන්නේ ඇමරිකාව චීනය අල්ලලාද? ඇමරිකාව චීනයට අතපොවලාද? නෑ. නමුත් මේ යථාර්ථයට මේ ගෝලීය යථාර්ථයට යට වෙන්න චීනටත් සිද්ධ වුණා. චීනෙත් ඒක එක්තරා කාලයක පුළුවන් තරම් වළක්වාගෙන ගියා. ඔවුන් මේ Facebook සමාජ මාධ්‍ය ජාලයට සමාන්තර චීන මාධ්‍ය ජාල හැදුවා. QQ නමින් එකක් හැදුවා. ඔවුන් Messenger වෙනුවට WeChat කියලා එකක් හැදුවා. නමුත් ඒ හැදුවට රටක් දියුණු වෙද්දී රටක පරිකල්පනය දියුණු වෙද්දී තාක්ෂණය දියුණු වෙද්දී චීනයට චීනේ තරුණ පරම්පරාවට ලෝකයේත් එක්ක ගනුදෙනු නොකර ඉන්න බෑ. එතකොට ඒක નિરાයාසයෙන්ම ඒ සීමා මායිම් බුරුල් කරන්න, ලිහිල් කරන්න සිද්ධ වෙනවා. ඒක නිසා මේ
මම මෙතනත් කියන්න ඕනේ මේ ගීතයේ මේක මගේ ඉතාම සහෘද මිත්‍රයෙක් වූ අපේ සෝමරත්න දිසානායක සෝමි ලියලා තියෙන්නේ. මේ ගීතයට මම හරිම කැමති එක පේලියකට ඇරුණකොට අසිරිය දැක මගේ රටේ පිට රටිනගේ අවි ගැටේ කියලා තියෙනවා. රටක අසිරිය දැකලා අවි ගැටෙන්නේ නැහැ. රටක අවුල් දැකපුවාම තමයි ඒ අවි එසවෙන්නේ. ඒ බලවේග හිස ඔසවන්නේ. ඒවා දේශපාලන බලවේග වෙන්න පුළුවන්, සමාජීය බලවේග වෙන්න පුළුවන්. ඒ මන් දරන මතය. හොඳයි හර්ෂණ ගායනා කරපු මේ ගීතය අද ගයන්න සූදානම් දිල් කි කුරේෂා.
මේ ගෙවුණු මාස කිහිපය ඇතුළත අපේ රට තුළ දේශපාලනික වශයෙන් ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් ලොකු කතන්දර නිර්මාණය වෙලා තියෙන. හැබැයි හැම එකක් දිහාම ටිකක් සූක්ෂමව බැලුවොත් අපිට පේනවා අවසානයේ ඒවා කෙරවල වෙන්නේ මොකක් හෝ දේශපාලනික කාරණාවක් පදනම් වෙලා කියලා. කොහොමද අපි මේ තව ගීතයක් තෝරගන්නවා මෙතන මේ කතාවේ හැටියට මේ දැන් අවුරුදු ගානකට කලින් විශේෂයෙන්ම මේ නිදහස ලැබිලා ටික කාලයක් ගත වෙනකොට මේ රට තුල ඇතිවෙච්ච සිද්ධීන් පිළිබඳව තමයි මේ ගීතය ලියවෙන්නේ. හැබැයි දැන් එදාට වඩා මේ ගීතේ අර්ථය වර්තමානයටත් සමීප බවක් හැඟෙනවා මේ සමන්නත් අවුදෙට්ටි මහත්තයා මට නම්. මේ ගීතයේ චැනල් ලිස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ වීරපුරන් අප්පු චිත්‍රපටයේ එන ගීතයක්. මේ සොද්දාගේ කුරිරු පාලනය ගැන කියවෙන ලියවුණු ගීතයක්. දැන් මේ ගීතය ගැන කතා කරන්න කලින් මුලින්ම කියන්න ඕනේ වීරපුරන් අප්පු චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු භාරව හිටියේ මමයි බණ්ඩාරකේ විජේතුංගයි. ඒක නිසා අපි මේ චිත්‍රපටය හොඳට විකුණුවා. මේ චිත්‍රපටය හොඳට දිව්වා. නමුත් මේ ගීතේ චිත්‍රපටය වෙනුවෙන් අපි මට ඒ පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. නමුත් දැන් මේ චිත්‍රපටය ඔස්සේ මතුවන මේ ගීතෙන් කියවෙන දේ සහ යථාර්ථය පිළිබඳව මට වෙන අදහස් ටිකක් තියෙනවා. මේක ටිකක් දරුණු අදහස් වෙන්නත් පුළුවන්. නමුත් අපි ඒක කතා කරමු. මොකද මම හිතනවා අද නිදහස් දවසේ ඒක කතා කරන්න නිදහස තිබිය යුතුයි කියලා. දැන් මේ රටේ අපේ නිදහස් සටන යද්දී අපිට දකින්න තියෙන කාරණයක් තමයි මේ හැම සටනක්ම කරද්දී මූලික වුණේ මොන ආකාරයේ අරමුණක් වෙනුවෙන්ද? මේ නිදහස කියලා මුල් කාලේද මේ පුරංගප්පු සටනෙත් එහෙමයි සටන් කළේ කුමක් වෙනුවෙන්ද? අපිට අධ්‍යාපනය ලබන්න නිදහස දෙන්න. නැත්නම් අපිට ආර්ථික වශයෙන් දියුණු වෙන්න නිදහස දෙන්න. එහෙම නැත්නම් අපිට මේ සෞඛ්‍යමය පැත්තෙන් දියුණු වෙන්න නිදහස දෙන්න ආදි වශයෙන්ද? නෑ. අපි සටන් කළේ රජෙක් වෙනුවෙන්. අනේ කුඹියනේ තොපටත් රජෙක් ඉන්නේ කියලා අපි වැළපෙනවා. අපිට රජෙක් නෑ කියලා. රජෙක් පත් කරගත්තොත් අපි මෙහෙම කරන්යන් ආහාරෙම කරන්යන් කියලා තමයි කොංකුණාවේ හාමුදුරුවෝ ලිව්වේ. දැන් මේ පුරංගප්පු මොරටුවේ ඉඳලා ඇවිල්ලා මේ සටන යද්දිත් පුරංගප්පුට ප්‍රශ්නයක් වෙනවා. මේ පාතරැටියෙක් ඇවිල්ලා මේ සටන මෙහෙවනවා. නමුත් මේකට නායකත්වය දෙන්න රජෙක් නැහැ. ඊට පස්සේ ගොංගාලේ ගොඩ බණ්ඩා ගෙනල්ලා රජ කරවනවා. එතකොට ඒ තිබුණු ඒ ගොංගාලේ ගොඩ බණ්ඩා රජ කරවන්නේ ඩේවිඩ් නමින්. කියන්නේ ඉංග්‍රීසි නමකින් රජ කරවන්නේ. සුද්දට විරුද්ධව සටන් කරන්න. ඩේවිඩ් රජ කරවන්නේ. ඩේවිඩ් රජ කරවපුවාම තමයි මේ සටන්කාමීන් මේ සටනට එකතු වෙන්නේ. මොකද අපි ඇත්තටම බැලුවොත් එක පැත්තකින් බැලුවොත් අපි රජෙක් උදෙසා සටන් කරලා තියෙනවා. එතකොට සුද්දා තමයි මේ தත්ත්වය වෙනස් කරේ අපේ රටේ. අපි කවුරුත් ප්‍රසිද්ධියේ කතා නොකලාට අපේ රටේ ඊටාම දරුණු කුලවාදයක් පැවතුණා. ඒ කාලේ අධ්‍යාපනය ලැබීමේ නිදහස තිබුණේ ඉහළ පැලැන්තියේ පවුල්වලට විතරයි. මේ පහළ පැලැන්තියේ පවුල්වලට ඒ ඉහළ කුලේ ගෙදරක ඉස්සරහා දොරෙන් ඉස්සරහා ගේට්ටුවෙන් ඇතුල් වෙන්න බෑ. පිටිපස්ස ගේට්ටුවෙන් ඇතුල් වෙන්න ඕනේ. ඕන් ඉඳ ගන්න ඕනේ බිම. එහෙම නැත්තම් මිටි බංකුවක. එතකොට මේ ඔවුන්ට ඒ ගෙදරින් මොන හරි බොණ්ඩ දුන්නත් මේ සාමාන්‍ය කෝප් එක දෙන්නේ නැහැ. මේ පොල් කටුවක දෙන්නේ. ඉතින් ඒ වගේ විශාල වශයෙන් මේ පරතරය තිබුණා. හැබැයි මේ බ්‍රිතාන්‍ය පාලනය යටතේ තමයි පනතක් ගෙනල්ලා මුල් වතාවට කුල ભેදය ලංකාවේ ඉවත් කරන්නේ. නීත්‍ය අනුකූලව ඉවත් කරාට අපි දන්නවා ඒක මේ යම් කිසි මට්ටමකට අදත් පැවතගෙන එනවා කියලා. එතකොට අධ්‍යාපනය අනිත් පැත්තෙන් ගත්තොත් අධ්‍යාපන වරප්‍රසාද තිබුණේ ඉහළ පන්ති අයට විතරයි. නමුත් සියලුම දෙනාට අධ්‍යාපනය අනිවාර්ය කළේ බ්‍රිතාන්‍ය ආණ්ඩුව. එතකොට ඔහොම ගත්තොත්
අපේ රටේ ප්‍රගමනය වෙනුවෙන් ප්‍රජාවගේ ප්‍රගමනය වෙනුවෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුව ඉතාමත් යහපත් පියවර අරන් තියෙනවා. මම කියන්නේ යටත් විජිත පාලකයන් විදිහට ඔවුන් මේ සියල්ලම මේ සාධාරණ ඉෂ්ට කරා කියලා. නමුත් මේක කිරලා මැනලා බැලුවොත් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, සෞඛ්‍ය, ප්‍රවාහනය, අධ්‍යාපනය, කුලභේදය, ඔය වගේ මේ යටිතල පහසුකම් මේ සියල්ල ගත්තොත් ඔවුන් අතින් සිදුවුණු සේවය අපිට අවතක්සේරු කරන්න හෝ පල්ලහැට දාන්න හෝ බෑ. 1948 දැන් මේ අපිට නිදහස ලැබෙද්දී බොහෝ අය කියනවා අපේ සුද්ධ අපේ රටේ ශ්‍රමය සහ ශාස්ත්‍රීයත්වයේ සූරගෙන ගියා කියලා. මේ සූරගෙන මේවා කරා කියලා. ඒක සම්පූර්ණ අමූලික අසත්‍යයක්. 48 නිදහස ලබද්දී ඒ බ්‍රිතාන්‍ය පාලන කාලයේ යටතේ බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකාවෙන් හම්බ කරපු මුදල්, ශ්‍රී ලංකාවේ ආර්ථික තේ වැවිලි ආදී කර්මාන්ත වලින් සහ ප්‍රවාහන සේවා වලින් ඒ බදු ආදායම් වලින් ලබාගත් මුදල් සියල්ලම ලංකාණ්ඩුවේ ගිණුමක තැන්පත් කරා රන් පවුම් වලින්. එතකොට 48 නිදහස ලබද්දී ඒ රන් පවුම් ගිණුම ලංකාවට ලබලා දුන්නා. එතකොට 48 වෙද්දී අපි තමයි ආසියාවේ වැඩිම ආදායම් හිමි රටවල් අතර අපි ඉහළම හිටියේ. මොකද අපිට රන් පවුම් ගිණුම තිබුණා. ඒ අපේ රටේ රන් පවුම් ගිණුමෙන් දෙවෙනි ලෝක මහා යුද්ධ වෙලාවේ අපි කියන්නේ ලංකාණ්ඩුවේ රන් පවුම් ගිණුමෙන් බ්‍රිතාන්‍යයට ණය දීලා තියෙනවා. යුද්ධ කරන්න. ඊට පස්සේ ණය ගොඩ පියෙව්වා. ඒතකොට ගල්ඔය ව්‍යාපාරය ලංකාවේ පළවෙනි මේ ව්‍යාපාරය මේ වේගයෙන් ගලන නදියක් හරහා වේල්ලක් බැඳලා කරපු ව්‍යාපාරය මේ ගල්ඔය ව්‍යාපාරයට සම්පූර්ණයෙන්ම වියදම් කළේ අපේ රටේ සල්ලි. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයන් ඉතුරු කරලා ගිය සල්ලි. අපි විදේශ ණය 7-5ක් ගත්තේ නැහැ මේ ගල්ඔය ව්‍යාපාරය වෙනුවෙන්. නමුත් අද අපිට පත් වෙලා තියෙන තත්ත්වය මොකද්ද? අද අපි කතා කරන්නේ මේ තව දවස් දෙකකට මේ විදුලි බලය තියෙයිද කියලා. විදුලි බලය සඳහා මේ ඉන්ධන දෙන්න මුදල් නැති ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. නමුත් අපි නිදහස ලබද්දී අපි හිටියේ එහෙම තත්වයක නෙවෙයි. ඉතින් අපි මේවා මේ සුද්දට බැන ඉන්නවට වඩා අප කරන්න ඕනේ අපිට වැරදුනේ කොතනද? ඇයි අපිට මෙහෙම වුනේ? අපි මේවා ගැන අලුතෙන් හිතන්න මං හිතන්නේ කාලය ඇවිල්ලා තියෙනවා. අපිට හැදෙන්න පුළුවන්, අපිට ගොඩ එන්න පුළුවන්. හැබැයි ඒ ගොඩ එන්න නම් අපි හැමෝම උඩ ඉඳලා යටටම අපි අලුතෙන් හිතන්න පුරුදු වෙන්න ඕනේ. අලුතෙන් හිතලා අපේ සැබෑ ඉලක්ක, සැබෑ අරමුණු හඳුනාගෙන ඒ වෙනුවෙන් වෙහෙසෙන්න ඕනේ. ඒ වෙනුවෙන් කැප වෙන්න ඕනේ. ඒක තමයි සැබෑ දේශාභිමානය. ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතයට පරාක්‍රම කොඩිතුවක්කු ලියපු මේ ගීතය එදා චිත්‍රපටය සඳහා ගායනා කළේ සුනිල් එදිරිසිංහයන්. අද අපි ආරාධනා කරනවා ශ්‍රී ලංකාරය වෙනුවෙන් මේ ගීය ගයන්න තිලින සුදේෂ්ට. බදකා ඉවරයි බලමින් උන්නොත් දිග කලකින් සිංහල හාලේ ඉංග්‍රීසි හරකා උඩරට ඉඩමෙන් පන්නන්නට සැරසෙවුරාලේ ගමේ ගෙදරකට සෙනෙහෙ පපා සිටි බලුකුක්කට මොන බදුද අනේ තනේ තිබෙන කිරි ටිකට බද්දක් ගෙවන්න වේවිද නුදුරු දිනේ අනේ මගේ ළමයිනේ අඬන විට මොනවද නුඹලට මම දෙන්නේ
වනේ සිටින දෙවියෝ අද ඇත්නම් සුද්දව හතරට පලන වනේ ඇහැල මහේ සිට නිදහස ඉල්ලන පිපී වැනී ගිය මල් පිපුණා කඩුවක කොපුවක ඉන්නට කල් නැත කන්දේ යුද ගිනි දැල් නැගුණා සම්පයම්බී ජාතික ආලෙන් ගොස් කොටනා කඩු මුව තියලා අපන්නේ කවදද පරසුද්දන් සිංහල පොළොවේ කැති ගහලා කන්දෙගෙදර දුප්පත් නෑදැයින් පෙරමුණකට රැස් වෙන සාදේ කකුළු ලෙසට සූදන් කෙලියාවේ දිකකට උතුරන තුරු හොදේ සිංහල දරුවන් උඩ විසි කරලා අමුණයි බයිනෙත්තුවේ ඉපේ පුරන් අප්පු කන්දට වැඩි දෙවියෙක් මාර සෙනග මැද යම යුතේ කෙහෙල් කුරුල්ලන් වාගේ රුපු හිස් අට ඉස්පෙක් විසිවී වැටුණා රණබිම මරණය මියුරුය කියලා පුරන් අප්පු සටනට වැදුනා එක්දහස් නවසිය 48 පෙබරවාරි මාසේ 4 යටත් විජිතයක්ව සිටි අපි නිදහස ලබා ගත්තා. අවුරුදු 70කට වැඩි කාලයක් දැන් ගත වෙලා තියෙනවා. මේ ගෙවුණු කාලය තුල ඇත්තටම අපි නිදහස්ද කියන කාරණාව පිළිබඳව තමයි අද ගීලංකාරයේ ඔස්සේ ගීතය රස විඳින ගමන් අපි සාකච්ඡා කරන්න තීරණය කළේ. ඒ වෙනුවෙන් අපි ආරාධනා කළා සමන් අතාවුද හෙට්ටි ඇමති අපේ රටේ ඉන්න විශිෂ්ට කලාකරුවට එහෙම නැත්නම් සංනිවේදකයාට තව පැත්තකින් දීපද රචකයෙක් එතනින් එහාට ගියාම ඔහු ලංකාවේ ජනමාධ්‍ය ශාස්ත්‍රය තුල ප්‍රතාපවත් චරිතයක්. ඉතින් මේ බොහොම වෙනස් කතා බහක් කරමු කියන යෝජනාව ඔහු විසින්ම අපි වැඩසටහන සඳහා ආරාධනා කරනකොට දින කිහිපයකට කලින් යෝජනා කළා. ඇත්තටම අපිට ඒ අදහස දිගේ යන්න පුළුවන්කම ලැබුණාද අද මේ රාත්‍රියේ? මම කලින් කිව්වා වගේ මගේ අදහසම කිව්වා. ඒක හිතලා මතලා ඒක එහි ගතියුත්තක් තියෙනවා නම් ඒ ගැන සිතීම, ගතියුත්තක් නැත්නම් ඒක බැහැර කිරීම සහ මාව නිවැරදි කිරීම මම හිතන්නේ මේ ප්‍රේක්ෂක ඔබට බාර වෙනවා. කොහොම නමුත් දැන් මේ කවුරු හරි හිතන්න පුළුවන් channel දැන් මම ආපු වෙලාවෙ ඉඳලා මම මේ එක එක අඩුපාඩු වැරදි දොස්ම දැක්පා කියලා. දැන් මේ දොස් දකින්නේ අපි ඒවා නිදොස් කර ගැනීමේ අභිලාෂය අරමුණ සහ ප්‍රාර්ථනය ඇතිව. දැන් මේ දේවල් වලට වගකිව යුත්තේ කවුද
කියන ප්‍රශ්නේ ගැනත් මම හිතන්නේ පොඩ්ඩක් අපි කතා කරන්න ඕනේ. දැන් මේක හරි ලේසි අපි කරන්නේ අපි දේශපාලඥයන්ට බනිනවා බැලලා මේ 225 තමයි මේකට වගේ කියන්න ඕනේ කියලා ඒ බෝලේ පැත්තට දානවා. ඒතකොට තව කට්ටියක් ඒගොල්ලෝ කියනවා නෑ මේක මේ නිලධාරීන් නිසා මේක කරන්න බෑ කියලා ඒක ඒගොල්ලන්ට දානවා. තව කට්ටියක් කියනවා අපි මොනවා කරත් අපේ මිනිස්සු මේවා දැන් මේ කරන්නේ නැහැ පිළිගන්නේ නැහැ ඒක නිසා අපිට මේවා කරන්න බෑ කියලා. මම හිතන්නේ ඔය බෝලේ එහාට මෙහාට නොදා අපි අවංකව හිතලා බැලුවොත් මේ අපි අදපත් වෙලා ඉන්න තත්වෙට අපිට නිදහසින් පස්සේ අපිට ඉස්සරහට යන්න බැරිවීම ගැන මේ රටේ අපි සෑම සියලු දෙනාම එක ලෙස වග කියන්න ඕනේ. ඒ වගකීම සම්පූර්ණයෙන්ම ඔබත් දරන්න ඕනේ මමත් දරන්න ඕනේ. ඒක නිසා අපි හැමෝම අපිට පුළුවන් විදිහට අර චෙනාලුත් කලින් කිව්වා වගේ අපිට පුළුවන් තැනින් අපි මේ අලුත් විදිහට හිතන්න අපේ අදහස් ආකල්ප වෙනස් කරගන්න අපි උත්සාහ ගන්න ඕනේ. දැන් සමාජයක් විදිහට අපි දන්නවා අපි ටොෆිය කාලා කවදාවත් මේක මේ කොලේ කුණු ගූඩයකට හෝ විසි තැනකට දාන්නේ නැහැ. අපි එක කෙලින්ම බිම අතාරිනවා. බුලත් කාලා පාර පිරෙන්න කෙල පදාසයක් ගහනවා. ගෙදර තියෙන කුණු එක උස්සන් ගිහිල්ලා තමන්ගේ ගෙදර ඉස්සරහා ඒ නිසි පරිදි තැම්පත් කරන විදිහකට ඒක ගෙනියන විදිහකට තැම්පත් කරන ක්‍රමවේදයක් අනුගමනය කරනවට වඩා බොහෝ අය පෙළඹෙන්නේ වාහනේ යන ගමන් කොහේ හරි තැනකට විසි කරගෙන යනවා. ඉතින් මේ වගේ අපි ඊටාම නරක විදිහට අපි හැසිරෙනවා. හැසිරලා අපි කියනවා මේ පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටිය වැරදි කියලා. නැත්තම් මේ නිලධාරීන් වැරදි කියලා. නැත්තම් අරයා වැරදි කියලා. නගර සභාව වැරදි කියලා. මේ අපේ මේ පුරුද්ද ඉස්සෙල්ලම අපි නවත්ත ගන්න ඕනේ අපි එකිනෙකාට දොස් පවරන එක. අපි මේ වැරද්ද හඳුනාගෙන අපි පුළුවන් තරම් උත්සාහ ගන්න ඕනේ අපි නිවැරදි වෙන්න. දැන් අපේ ආකල්ප ගත්තොත් මේ ආකල්ප සම්පූර්ණයෙන්ම 100% කන පිට හැරෙන්න ඕනේ කියලා මට හිතෙනවා. දැන් බලන්න අපේ රටේ මේ පොලිස් නිලධාරියා මේ පාරක් වංගුවක තැනක හැංගිලා නැවිලා මේ කටු පඳුරු අස්සේ රිංගලා අර මේ වේග මාපකයේ අතේ තියාගෙන ඉන්නවා අයියෙන් වාහනයකට ටක් ගාලා පාරට පැනලා අල්ලන්න. ඒ කියන්නේ අපේ ආකල්පයේ තියෙන්නේ වැරද්ද කරන්න දීලා අල්ලීම මිසක් වැරද්ද වැළැක්වීම නෙවෙයි. මම මේ කිව්වේ එක උදාහරණයක්. අපි හදන්න ඕනේ වැරද්ද වළක්වන්න පුළුවන් සමාජ ක්‍රමයක්. වැරද්ද කරාට පස්සේ දඬුවම් කරලා වැඩක් නැහැ. වැරද්ද නොකරන සමාජයක් හදන්න තමයි අපි උත්සාහ කරන්නේ. අන්න ඒ විදිහට මේ එක උදාහරණයක්. ඒ වගේ උදාහරණ ගණනාවක් ඕනනම් කියන්න පුළුවන්. අපි හැම වෙලාවෙම මේ උත්සාහ ගන්න ඕනේ අනුන්ට දොස් කියමින් ඉන්නේ නැතුව අපේ ආකල්ප වෙනස් කරගෙන අපේ රට ඉස්සරහට ගෙනියන්න. දැන් ලෝකේ කිසිම රටක් මේ සටන් පාට වලින්, පම්පෝරි වලින්, කයිවාරු වලින් දියුණුනේ නැහැ. ඔහුන් දීර්ඝ සැලසුම් ඔස්සේ රට ඉස්සරහට ගෙනහිල්ලා රටක් දියුණු කරගත්තා. ඒක නිසා ඒ தත්ත්වයට පත් වෙන්න අඩුතරමින් නිදහස ලැබලා දශක 7ක් ගෙවුනට පස්සෙවත් අපි කල්පනා කළොත් හොඳයි කියලායි මට හිතෙන්නේ. හොඳයි. එහෙමනම් දන්නේව නැතුව කාලයත් හිමිහිට පල්ලම් බහිනවා. අවසානයේ අපිට අද තියන්න සිදු වෙනවා. තව එක ගීයක් තියෙනවා ඔබ වෙනුවෙන් තිල්ද කරන්න. ඉතින් මේ අපේ චරණ ටීවී ගීලංකාරයේ අලංකාරවත් කරන අපේ වාද්‍ය ශිල්පීන් සියලුම දෙනා බොහොම ආදරෙන් මතක් කරන විශේෂයෙන්ම සංගීතයේ මෙහෙයවීම විශාරද මනෝජ් පීරිස් ඒ වගේමයි අපේ සහෘද වාද්‍ය ශිල්පීන් සියලුම දෙනා බොහොම ආදරෙන් මේ වෙලාවේ මතක් කරනවා. ස්තුතියි සියලුම දෙනාට. ඒ වගේම අද මේ ගීලංකාරය අලංකාරවත් කරන්න ඔබේ හඬ එකතු කරාට, ඔබේ දැනුම එකතු කරාට, ඔබේ අත්දැකීම් එකතු කරාට බොහොම ස්තුතියි. අපේ නාලිකාවට අපේ වැඩසටහන ඔබේ පැමිණීම ඇත්තටම ලොකු ගෞරවයක්. බොහොම ස්තුතියි. ඒ වගේමයි මේ අද ගීත ගායනා කිරීම සඳහා අලුත් පරම්පරාව නියෝජනය කරමින් සම්බන්ධ වුණ දිල්කියෝ රේෂා, ඒ වගේම ජනිත් ඉද්දමල්ගොඩ, තිලින සුදේශ් තිදෙනාටත් බොහොම ස්තුතියි. ඒ වගේම අපිව බලාපොරොත්තු වෙන සිකුරාදා රාත්‍රියේ 9ට
පියෝ ටීවී නාලිකාංක 5න් චරණ ටීවී වෙත සමීප වෙන නිවසේ ඉන්න ඔබටත් අපේ හෘදයාංගම ස්තුතිය පුද කරමින් අවසන් ගීතය ගයන්න ජනිත් ඉද්දමල්ගොඩට ආරාධනා කරමින් ලබන සතියේත් හරියටම සිකුරාදා රෑ 9ට හමු වෙනවා කියන පොරොන්දුව ඔබේ හිත මතේ තියමින් අපි සමුගන්නවා ඔබ සැමට සුබ රාත්‍රියක්. අවසන ඔබ අද පොහොරට මේ කය මෙහි